හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 11 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ තවත් අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නය ඔස්සේ කරන සාකච්ඡාවකටයි. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාධු සාධු සාධු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. මම පොතක් ෂෙයා කරන්නම්. ෂෙයා ස්ක්‍රීන්. හොඳයි, මම හිතනවා පේනවා ඇති කියලා. පේනවද? පේනවා ජයන්ත මහත්තයා, මට පේනවා. හොඳයි. කාට හරි පේන්නේ නැත්නම් නැවතත් මෙතනින් අයින් වෙලා ආපහු සම්බන්ධ වෙන්න. ජොයින් බටන් එක හරහා සම්බන්ධ වෙන්න. අපි පසුගිය සතියේ සාකච්ඡා කරගෙන ආවේ මේ සංඛාර කියන එක ගැන. ඒක කතා කරන්න හේතු වුණේ අපි මුලින්ම අවිද්‍යා ප්‍රත්‍යයෙන් ලැබෙන සංස්කාර ගැන තමයි මෙතනදී සාකච්ඡා කරේ. එතකොට අපි සංස්කාර කියන වචනේ අපි දන්නවා අර සංස්කාර කියන වචනයත් එක්ක යෙදිච්ච සංඛාර වර්ගයක් තියෙනවාද ප්‍රයෝග අபிසංඛාර වගේ. නමුත් ඒ වගේම අපි සෑම ප්‍රත්‍යයකින් උපන් සෑම දෙයකටම සංඛාරයක් කියලා කියනවා. නමුත් දැන් මෙතනදී මේ සංඛාර කියලා කතා කරේ අපි අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇතිවන සංස්කාර පිළිබඳවයි. එතනදී අපි තුනක් කතා කරා සංස්කාර. ඒ තමයි පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර. පුඤ්ඤාභි සංස්කාර කියලා කිව්වේ අපි මූලික වශයෙන් බැලුවේ අපි දන්නවා කාමාවචර කුසල් සිත්වල යෙදෙන චේතනාවත් ඒ වගේම රූපාවචර කුසල් සිත්වල යෙදෙන චේතනාවත් තමයි පුඤ්ඤාභි සංඛාර කියලා කිව්වේ. එතකොට විශේෂයෙන්ම මේ චේතනාව කියලා තමයි අපි මේ සංස්කාරය හඳුන්වන්නේ. ඒක මතක තියාගත්තම යුතු අංගයක්. මොකද අපි මේ සංස්කාර වලින් සංස්කාර කියනකොට ඒ අවිද්‍යා ප්‍රත්‍ය කරගෙන හටගන්නා චේතනා මොන චේතනාද? කුසල චේතනා, අකුසල චේතනා, ඒ වගේම ආනෙන්ජ චේතනා, ආනෙන්ජාභි සංඛාර කියලා කියනවා. අපි ඉදිරියට තව ටිකක් විස්තර කරගමු. අපි ඊට අමතරව අපි ద్వාර හැටියට ගත්තොත් දැන් කුසලයක් හෝ අකුසලයක් හෝ ආනෙන්ජාභි සංඛාරයක් හෝ කරනකොට ඒ කරන ඒ ඕනෑම ක්‍රියාවක් කරනකොට ඒකට ద్వාරයක් තියෙනවා. ඒ ద్వාර තමයි කායද්්වාර, නැත්නම් අපි කියනවා කායද්්වාර, වචීද්්වාර, මනෝද්්වාර. එතකොට ඔන්න ওই තුනෙන් තමයි කරන්නේ. ඒක නිසා අපි කියන ඒවට කාය සංඛාර, චිත්ත වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. දැන් කාය සංඛාරයක් කියන කුසලයක් හෝ අකුසලයක් කරන්න පුළුවන් කය පාවිච්චි කරලා. සතෙක් මරනකොට කයක් පාවිච්චි කරනවා. බොරුවක් කියනකොට කය පාවිච්චි කරලා වචනේ පාවිච්චි කරලා ඒක කරන්නේ. ඊළඟට අපි භාවනාවක් කරනවා නම් යම් දෙයක් ගැන සිතනවා නම් එතකොට චිත්ත සංඛාර. ඒ කුසල් අකුසල් වලට ඒ ద్వාර ක්‍රියාත්මක වන ආකාරය අනුව තමයි අපි මේ කාය වචී චිත්ත කියලා කොටස් තුනකට බෙදුවේ. එතකොට අපිට නිතරම හිතන්න වෙනවා මේ සංඛාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර කියනකොට මූලික වශයෙන්ම චේතනා හැටියට තුනක් ගත්තා. ඒ තමයි පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර.
ඊළඟට ඒ කිව්ව තුන සිද්ධ කරන්නේ මොන වලින්ද? ద్వාර වලින්. ඒකට කායද්්වාර, වචීද්්වාර, මනෝද්්වාර. ඒක නිසා ඒ සංඛාර නැවත වරක් බෙදනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. හොඳයි. අපිට දැන් සතෙක් මරන්න හිතුනොත් ඒක චිත්ත සංඛාරයක්. හැබැයි ඒක හිතලා අපි අතපය පාවිච්චි කරලා ආයුධයක් හරි පාවිච්චි කරලා මේ ඇඟ පාවිච්චි කරලා ඒ දේ කරනකොට ඒක කාය සංඛාරයක් වෙනවා. ඒ වගේම අපි සතෙක් මරන්න අනදුන්නොත් ඒක වචී සංඛාරයක් වෙනවා. ඒ වගේ මේක නොයෙකුත් විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට මූලික වශයෙන් අපි කිව්වේ පුණ්‍යාභි සංඛාර කියලා කිව්වේ එතකොට කුසල චේතනාව. මොන කුසල චේතනාවද? කාමාවචර කුසල චේතනාවයි ඒ 8ක් තියෙනවා. කාමාවචර කුසල සිත් 8 යෙදෙන ඒ චේතනා 8 ඊළඟට රූපාවචර සිත් 5ක් තියෙනවා. අපි දීර්ඝ ක්‍රමයට ගත්තාම පංචක ණයෙන් ගත්තාම ඒ සිත් තුළ යෙදෙන කුසල චේතනාවත් එතකොට පුඤ්ඤාභි සංඛාරයක් වෙනවා. හරි? එතකොට අපි කතා වුණා ගිය සතියේ මේ කාමාවචර කුසල චේතනා 8 පාවිච්චි කරන්න පුළුවන් දාන, සීල, භාවනා කියන තුනට. හරි? දාන චේතනාවක් ඇති කරගන්නත් පුළුවන් ඒ කාමාවචර කුසල වලින්. ඒ වගේම දාන චේතනාවක් කියලා කිව්වේ කාට හරි දානයක්, කාට හරි යමක් පිරිනැමීම. ඒ චේතනාව ඇති කරගන්න පුළුවන් ඒ සිත් 8ෙන්ම. ඊළඟට සීල චේතනාවත් ඇති කරගන්න පුළුවන්. සීල චේතනා කියලා කියන්නේ සීලේක පිහිටීම, වැරදි වලින් මිදීම ආදී වශයෙන් සීල චේතනාවන් ඇති කරගන්න පුළුවන්. එතකොට ඊළඟට භාවනාම වශයෙන් දැන් යම් කෙනෙක් බුද්ධානුස්සතිය වඩනවා නම්, ඒ වගේම සමත භාවනා, විපස්සනා භාවනා කරනවා නම් ඒවත් කාමාවචර කුසල චේතනාවන්ට අයිති වෙනවා. ඊළඟට එතෙන්දී අපි කිව්වා මේ ඥාන විප්‍රයුක්ත සිත් වලිමුත් ඒ භාවනාව කරනවායි කියලා මතක ඇති. ඒ කියන්නේ එතන සිත් 8ම සඳහන් වුණා. ඊළඟට ගත්තාම රූපාවචර කුසල චේතනාව ගත්තාම ඒ රූපාවචර කුසල චේතනාවලින් දාන දෙන්නවත් සිල් රකින්නවත් කරන්න බෑ. ඒ වගේම කරන්නේ භාවනාමය කුසල චේතනාව විතරයි. එතකොට අපි දන්නවා දාන දෙන්න, සිල් රකින්න කාමාවචර සිත් 8ට හැකියාවක්, සිත් 8 තියෙන චේතනාවට හැකියාවක් තියෙනවා. එතකොට ඒක දාන චේතනාව, සීල චේතනාව කියලා ගන්නකොට මේ කාමාවචර සිත්. කාමාවචර කියලා කියන එකේ තේරුම මොකද්ද? කවුරු හරි කියන්න බලන්න. කාමාවචර කියන එකේ තේරුම? කාම ලෝකයේ වැඩියෙන් පහළ වෙන. අන්න හරි. කාම ලෝකයේ බහුලව වැඩිපුරම පහළ වෙන සිත් තමයි මේ කාමාවචර සිත් කියලා කියන්නේ. ඒ වගේ මේ ලෞකික වගේම ඒ වගේම මේක මේ කාමාවචර භූමියේ ඉන්නවනේ නොයෙකුත් සත්වයෝ නේද? ඒ සත්වයන්ට බහුලවම පහළ වෙන සිත් තමයි කාමාවචර සිත්. ඒ බහුලවම පහළ වෙනවා කියන එක අර්ථය තමයි ඒ ඇයට රූපාවචර සිතුත් පහළ වෙනවා. කවුරු හරි ධානයක් වඩනවා නම් මේ කාමාවචර භූමියේ ඉඳලා ඒ ඇයට රූපාවචර සිත් පහළ වෙනවා. ඒ වගේම අරූපාවචර ධානයක් වඩනවා නම් අරූපාවචර සිතුත් පහළ වෙනවා. නමුත් බහුලවම බලන්න. දැන් අපි අතර කී දෙනෙකුටද ධානයකට යන්න පුළුවන්? ධාන සිත් ඇති වෙන්නේ. නේද? ඒ වගේ බැලුවම කාමාවචර සිත් තමයි බහුලවම ඇති වෙන්නේ මේ කාම භූමියේ. ඒක නිසා අපි මේ කාමාවචර සිත් කියලා කියන්නේ කාම භූමියේ බහුලව පහළ වෙන සිත් වලට. එතකොට රූපාවචර කුසල කියලා කියන්නේ රූපාවචර භූමියේ වැඩිපුරම පහළ වෙන සිත් වලට. ඊළඟට අපි දැන් මෙතෙන්දි ගත්තම නැවත වරක් කාමාවචර කුසල චේතනා 8ට පුළුවන් ඥාන චේතනා කියලා නම් කරන්න පුළුවන්, සීල චේතනාව වෙන්නත් පුළුවන්, ඒ වගේම භාවනාමය චේතනාව වෙන්නත් පුළුවන්. හැබැයි රූපාවචර කුසලය භාවනාව විතරමයි එකකින් කරන්නේ. හරි? ඒක නිසා මේ 13ම එකට ගත්තාම 8යි 5යි 13යි, කාමාවචර සිත් 8යි, රූපාවචර සිත් 5යි ගත්තාම ඒ සිත් 13 යෙදෙන චේතනාව භාවනාමය කුසල චේතනාවලුත් වෙනවා. ඒ අවස්ථාව අනුව දානයක් දෙනකොට කාමාවචර සිත දාන චේතනාවක් ඇති වෙනවා. සීලයක් ගැන අරබයා ඇති වෙනකොට සිතක් ඒක සීල චේතනාව වෙනවා.
ඒ වගේම භාවනාවකට යෙදෙන අවස්ථාවේදී භාවනාමය කුසල චේතනා වෙනවා. හොඳයි. ඒ ආකාරයෙන් අපි කතා කරා. ඊට පස්සේ අපි ඒක වැඩිදුරටත් කතා කරා. අපි දානයක් දෙනකොට ඊට කලින් මුලින්ම ඇති වෙන චේතනාව ගැන කතා කරා. ඒක పూర్ව චේතනාව. දානෙ දෙන අවස්ථාවේදී ඇති වෙන චේතනාවට කිව්ව මුංචන චේතනාව. දාන දීලා පස්සේ දානෙ සිහි කරලා නැවත වරක් මතක් කරනකොට ඒක අපර චේතනාව. ওই චේතනා තුනම පිරිසුදු නාම තමයි ඒක උත්කෘෂ්ටයි කියලා කියන්නේ නේද? හොඳයි. ඊළඟට අද අපිට කතා කරන්න තියෙන්නේ මේ අපුඤ්ඤාභි සංඛාර පිළිබඳව. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අකුසල් සිත් 12 යෙදෙන චේතනාවට. අකුසල් සිත් 12 වෙන වෙනම එක එක සිතේ යෙදෙනවානේ චේතනාව. ඒ චේතනාවට තමයි මේ අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ. අපි දන්නවා ලෝභ මූල සිත් 8ක් තියෙනවා නේද? ද්වේෂ මූල සිත් 2යි. මෝහ මූල සිත් 2යි. ඒ සිත් 12ෙම තියෙන චේතනාව අපුඤ්ඤාභි සංඛාර. හරි? එතකොට මේකෙන් කියනවා මේ චේතනාව කොහොමද ඇති වෙන්නේ? මේ සිතත් එක්කම ඒකෝත්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වස්තුක විදිහට තමයි මේ චේතනාව ඇති වෙන්නේ. සිතත් එක්කම හට ගන්නවා, සිත ගන්න අරමුණම ගන්නවා, සිත නැති වෙනකොටම නැති වෙනවා. සිත යම්කිසි වස්තුවක් නිශ්චය කරගෙන නම් හටගන්නේ, ඒ වස්තුවම නිශ්චය කරගෙන තමයි මේ චේතනාවත් ඇති වෙන්නේ. ඒතකොට මේ චේතනාව කියන අකුසල චේතනාව මේ අකුසල් සිත් එක්ක ඒකෝත්පාදී පාද ආදී වශයෙන් චතුර්විධ සංප්‍රයෝග ඒ අපි කතා කරපු ඒ සංප්‍රයෝග ලක්ෂණ 4න් යුක්ත වෙන චේතනාව තමයි මේ අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ. මතක තියාගන්න ඕනේ මේ සංඛාර කියන වචනේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියනකොට චේතනාව ගැනමයි අපි කතා කරන්නේ. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර කියලා ඒ සිත් තුළ යෙදෙන චේතනාව. එතකොට දැන් අපි පුඤ්ඤාභි සංඛාර කියනකොට ගත්තා කාමාවචර කුසල් සිත් 8 චේතනාවත් රූපාවචර කුසල් සිත් 5 යෙදෙන චේතනාවත් ගත්තා. නමුත් දැන් මෙතන අපුඤ්ඤාභි සංඛාර කියනකොට ඒක අනිවාර්යයෙන්ම කාමාවචරයි. මොකද අකුසල් සිත් 12 කාමාවචරයි. ඒක නිසා මේ අපුඤ්ඤාභි සංඛාරය අනිවාර්යයෙන්ම කාමාවචරයි. ඊළඟට ගත්තාම මේ කොහෙද මේ අපුඤ්ඤාභි සංඛාර භූමි වශයෙන් ඇති වෙන්නේ කියලා බැලුවොත් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් බ්‍රහ්ම ලෝකයේ වගේ තැන්වල බ්‍රහ්ම ලෝකවල හැම මේ ඇති වෙනවද අකුසල් සිත් කියලා. අකුසල් සිත් ඇති වෙනවද බ්‍රහ්ම ලෝකවල? ඇති වෙනවා. කොයි වගේ අවස්ථාවලද ඇති වෙන්නේ? ඇති වෙනවා. දෝෂ මූල සිත් දෙක අර අනිත් සිත් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මානිය වගේ අවස්ථා ඇති වුනහම අනිත් එක මේ මාර්ගඵල නැති නම් ditthිය වශයෙන් උත් එන්න පුළුවන්. ඔව් ඒකත් හරි. තව එකක් තියෙනවා අපි දන්නව නේද කොහොමද අපි කියන්නේ తත්‍ර తත්‍රාභි නන්දිනී කියලා කිව්වේ නේද? කාම තණ්හා ගැන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියනකොට තැනදී කොහොමද අපි කිව්වේ ඒක? ඒ තැන් ඇලෙන කියන්නේ. යායත්නා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී. අන්න හරි. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී. ඒ කියන්නේ මොකද්ද මේ යම් වූ තණ්හාවක් ඇද්ද පුනර්භවයේ ඇති කරන යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගත වූ తත්‍ර తත්‍රාභි නන්දිනී ඒ තැන්වල ඇලෙන නේද? ඒ තැන ඇලෙන తත්‍ර తත්‍රාභි නන්දිනී. එතකොට දැන් බලන්න දැන් විශේෂයෙන්ම අපි දන්නවා මේ යම්කිසි සත්වයක් සිතක් එක්ක ඉපදෙන සත්වයක් ගත්තම ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යයේ හැර අනිකුත් සියලුම සත්වයන්ට ප්‍රතිසන්දීදී සිතක් පහළ වෙනවානේ. ඒ ප්‍රතිසන්දි සිතෙන් පස්සේ ඉන් අනතුරුවම ලැබෙන සිතට අපි කියනවා භවාංග සිත කියලා. ප්‍රතිසන්දි සිතේ ලක්ෂණම අරගෙන නැවත නැවත හටගන්නේ සිතට අපි කියනවා භවාංග සිත කියලා. ඒ භවාංග සිත පරපුර කැඩෙන්නේ මුලින්ම භව නිකාන්ති සිතෙන් කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන්
ප්‍රතිසන්දිය අරගෙන චිත්තක්ෂණ 16ක් විතර ගියාම ඒ භවයට ඇලුම් කරන ලෝභ සහගත සිත් පරම්පරාවක් ඇති වෙනවා. අන්න ඒක තමයි මුලින්ම ඇතිවන අකුසල් සිත. ඒ කියන්නේ ඕනෑම භවයක අපි ගන්න පුළුවන් රූපී භව වෙන්න පුළුවන් අරූපී භව වෙන්න පුළුවන්. ඒ ඕනෑම තැනකදී ඒ ප්‍රතිසන්දියෙන් අනුතුරුව මුලින්ම ඇතිවන අකුසල් සිත තමයි ඒ භවයට ඇලුම් කරන භවනිකාන්ති ලෝභ සිත. ඉතින් එතනින් පටන් ගත්තාම ඊට පස්සේ නොයෙකුත් දේවල් වලට ලෝභ කරන්න පුළුවන්. හැබැයි බ්‍රහ්ම තලවලදී ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ ද්වේෂ සිත් ඇති වෙන්නේ නැහැ. ද්වේෂය ප්‍රහාණය කරලායි තියෙන්නේ. ද්වේෂ සිත් ඇති වෙන්නේ නැහැ බ්‍රහ්ම ලෝකවල. දිව්‍ය ලෝකවල අපිට වගේමයි. අපිට ද්වේෂ දිව්‍ය ලෝකවල මේ දෙවියන් කෝප වෙනවා කියලා කියනවා නේද අපි? දෙවියන්ට ඒ කියන්නේ කාමාවචර දෙවියන්ට ඒ ද්වේෂසිත ඇති වෙනවා. නමුත් බ්‍රහ්ම ලෝකවල එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් අපුඤ්ඤාභි සංඛාර කිව්වහම ඒවා ඇති වෙන්නේ කොහොමද? කාම භවයේ ඇති වෙනවා. රූප අරූප භවවලදී ද්වේෂසිත නැතුව ඉතිරි අකුසල සිත් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. හරි? හැබැයි ඒ සිත් ඇති වුණා කියලා ඒ රූප අරූප භවයේ ප්‍රතිසන්දිය ගැන දෙන්න පුළුවන් කමක් නැහැ ඒ සිත් වලට. මොකද රූප අරූප භවවල ප්‍රතිසන්දිය ගැන දෙන්න නම් ඒකට දායක වෙන්නේ, ඒකට උපයෝගී වෙන්නේ, ඒකට බලපාන්නේ ඒ විදිහට වඩන ධාන සිත් තමයි ඒවට බලපාන්නේ. ඒක නිසා මේ අකුසල් සිත් වලින් ඒ තැන්වල ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ. අකුසල් සිත් වලින් ප්‍රතිසන්දියක් ගෙන දෙනවා නම් ගෙන දෙන්නෙම කොහෙද? කොහෙද? තිරිසන් ලෝකයේ සතර අපාය. ඔව්. අකුසල් වලින් ප්‍රතිසන්දියක් ගෙන දෙනවා නම් ගෙන දෙන්නෙම සතර අපාය. මේ කාමාවචර භූමියේ තියෙන සතර අපාය තමයි ඒක ඒ විපාකයේ ඇති වෙන්නේ නේද? හොඳයි. එතකොට දැන් අපි දන්න ඕන අපුඤ්ඤාභි සංඛාර කියලා කිව්වේ අකුසල් සිත් 12 යෙදෙන චේතනාව. හරි? දැන් අපි දන්නවා ඒක. ඊළඟට ආනෙන්ජාභි සංඛාර. මෙන්න මේක බොහෝ සෙයින් පැහැදිලි කරගත යුතු තැනක්. මෙතනදී විශේෂයක් තියෙනවා. ආනෙන්ජ කියන වචනයයි ආනෙන්ජාභි සංඛාර කියන එකයි අපි පොඩ්ඩක් හොඳින් තේරුම් ගත යුතු වෙනවා. ආනෙන්ජාභි සංඛාරයෝ කියලා කියන්නෙම අරූපාවචර කුසල් සිත්වල යෙදෙන චේතනාව. අරූපාවචර කුසල් සිත්වල යෙදෙන චේතනාව. ඒ කියන්නේ යම්කිසි යෝගියෙක් ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන ඒ කුසල ධානයන් උපදව ගන්නවා නම් ඒ උපදවා ගන්න කුසල් සිත්වල යෙදෙන චේතනාව තමයි ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ. හරි? එතකොට මේකට තව අර්ථයක් දෙනවා. අකම්පන අර්ථ හේින්ද අකම්පන ස්වභාවය වූ විපාකයේ පිළියෙල කරන අර්ථයෙන්ද ආනෙන්ජාභි සංඛාරය කියලා කියනවා. මෙන්න මේක හරිම වැදගත්. මේක බොහෝ තැන්වල පෙන්වන්නේ නැති එකක්. නමුත් මේ පොතේ ඉතාමත්ම සවිස්තරව මේක ගැන කියලා තියෙනවා. මේක කියන්නේ මෙහෙමයි. දැන් යම්කිසි සිතක් පහළ වෙනකොට ඒකේ විපාකේ ඒ විදිහම ලක්ෂණ ඇතුව නම් උපදින්නේ. ඒකේ කර්ම ශක්තියෙන් උපදින්නේ ඒ සිතේ ලක්ෂණම නම් ඇති වෙන්නේ ඒ විපාකේ. ඒකට තමයි ඒ චේතනාවට තමයි ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ. හරි? දැන් ඊළඟට මෙතෙන්දි මෙන්න විශේෂ දෙයක් කියනවා. දැන් රූපාවචර චතුත්ථ ධානය මේ චතුත්ථ ණය ක්‍රමයෙන්. එහෙම නැත්නම් අපි පංචක ණය ක්‍රමයෙන් ගත්තොත් රූපාවචර පංචම ධානය. හරි? අපි දන්නවනේ දැන් ඒ සිත ආනෙන්ජ සප්පාය සූත්‍රයේදී හොඳට අහගන්න. සූත්‍ර පිටකයේදී ආනෙන්ජ සප්පාය සූත්‍රයේදී චතුත්ථ ධානය ආනෙන්ජ හැටියට හඳුන්වන තැනක් තියෙනවා. එතකොට දැන් මෙතනදී කියනවා මේ රූපාවචර චතුත්ථ ධානය ගත්තාම මේ චතුක්ක ණය ක්‍රමේදී අපි දන්නවා ඒක තුනක් තියෙනවා නේද? රූපාවචර සිත් බෙදෙනකොට අපි බෙදනවා කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් කියලා.
හරි? එතකොට ඒ සිත් තුනම ගත්තොත් හරි? ඒ සිත් තුනම ඊ타ත්ම නොසැලෙන ගතියක් තියෙන නොසැලෙන ගතියක් තියෙන දේවල්. ඒ කියන්නේ උපේක්ෂා සහගතව ඒ ඇතිවෙන සිත. හරි? ඒකේ තියෙනවා නොසැද අපි කියන්නේ අර අකම්පන ස්වභාවයක් තියෙනවා කියලා. ඒ අකම්පන ස්වභාවය තියෙනවා ඒක. හරි? ඒ වගේම දැන් එතකොට ඔන්න ඒ කුසල විපාක කුසල චේතනා රූපාවචර චතුත්ථ ධානයේ කුසල චේතනාව රූපාවචර චතුත්ථ ධාන විපාක සිතේ දෙන විපාක චේතනාව ඊළඟට චතුත්ථ ධාන ක්‍රියාසිතේ දෙන ඒ ක්‍රියා චේතනාව කියන ඒ තුනයි ඊළඟට අරූපාවචරයේදී ගත්තාම අසඤ්ඤ සමාවෙන්න ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන ඒ සිත් හතරේ තියෙනනේ කුසල විපාක ක්‍රියා කියලා තුනක්. ඒ ටික ගත්තාම ඒ හතරේ තුන් විදිහට බෙදුනාම කුසල විපාක ක්‍රියා කියලා 12ක් එනවා. ඒ සිත් 12 තියෙන චේතනාවයි මේ චතුත්ථ ධානයේ කුසල විපාක ක්‍රියා කියන ඒ සිත් තුනේ තියෙන චේතනාව ගත්තාම එතන චේතනා තියෙනවා 12යි 3යි 15. හරි? හරිද මං කිව්වා? හරිනේ. හරි 12යි 3යි 15යි හරි. රූපාවචර හයි චේතනා අරූපාවචර 3යි අරූපාවචර චේතනා 12යි නේද? ඒ චේතනා සියල්ලම ගත්තහම ඒ වගේ තියෙනවා අර නොසැලෙන ගතියක්. නොසැලෙන ගතියක් කියන්නේ ඒ වගේ තියෙනවා බොහොම මේ නිකන් ඒකේ විශේෂත්වයක් තියෙනවා ඒවට ආනෙන්ජ කියලා කියනවා. ඒ කියන්නේ ලෙහෙසියෙන් කාම වස්තුන් නිසා හෝ එහෙම සැලෙන ගතියක් නැහැ. හරි? ඒක නිසා ඒවට කියනවා ආනෙන්ජ කියලා කියනවා. ඒවට කියනවා ආනෙන්ජ කියලා. හරි? ඒකෙන් රූපාවචර කුසල චේතනා ගත්තොත් බලන්න රූපාවචර කුසල චේතනාවේ ඇති වෙන විපාකය මොකද්ද? දැන් අපි හිතමුකෝ දැන් කාම ලෝකයේ ඉන්න යෝගියෙක් රූපාවචර චතුත්ථ ධානයේ වඩනවා. රූපාවචර චතුත්ථ ධානයේ වැඩුවාම ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මොනවද ඒකේ ගේන ඵලය? රූපාවචර උප්පත්ති. වේහප්පලේ චතුත්ථ ධාන භූමිය නෑ. අර මේ දැන් කතා කරන්නේ ඕනෑම යෝගියෙක් චතුත්ථ ධාන වැඩුවාම අපිට සාමාන්‍යයෙන් අපි ගත්තාම චතුත්ථ ධාන භූමිය නේද? වේහප්පල තලයේ කිව්වේ ඒකනේ නේද? ඒකේ මොකක්ද කියන්නේ? මොකක්ද විපාක සිතක් විදියට පහළ වෙනවා. ඔව් එතකොට එතන ඇතිවන ධර්ම මොනවද? පහළ වෙනවා. එතන පංචවෝකාර. එතකොට සිතයි විපාක සිතයි චෛතසික 30යි. තව මොනවද ඇති වෙන්නේ? මේක රූපාවචර මතක තියාගන්න. ඔව් බ්‍රහ්මින්ට ලැබෙන අර මේ ආයතන 6ක් ලැබෙනවා නේද? ඒ කියන්නේ රූපයත් එක්කම නේද ඒක ලැබෙන්නේ නේද? ඒ කියන්නේ ඒ සිතට සමානවම සිතකින් තමයි විපාක සිතකින් තමයි කුසල සිතේ ලක්ෂණම තියෙන විපාක සිතකින් තමයි ඉපදෙන්නේ. හැබැයි ඒකත් එක්කම රූප ධර්මත් ලැබෙනවනේ නේ. ඒක නිසා තමන්ට සමාන අසමාන වූ රූපත් සමාන වූ චිත්තචෛතසික ධර්මත් ලැබෙනවා නේද විපාකයේ හැටියට. නේද? දැන් මෙතෙන්දී කියන්නේ මේ රූපාවචර චේතනාව ගත්තාම මේ චතුත්ථ ධානයේ ඒකේ ප්‍රතිඵල හැටියට තමාට අසමාන වූ රූපයත් සමාන වූ නාම විපාකයක් ලැබෙනවා. ඒක පැහැදිලිද? වඩන්නේ කුසල සිත. චතුත්ථ ධාන කුසල සිත. එතකොට අපි ඒ සිතේ තියෙන චේතනාව ආනෙන්ජ කියලා කිව්වා. නේද? නමුත් දැන් මෙතනදී ඒ චේතනාව නිසා ඇතිවන ප්‍රතිඵලය වෙන්නේ රූප භූමියේ ප්‍රතිසන්දියක් ලැබීම. ඒ ප්‍රතිසන්දියක් ලබන අවස්ථාවේදී අර වඩපු කුසල සිතට සමානම අංග වලින් යුක්ත සිතක් විපාක සිතක් ලැබෙනවා. ඊට අමතරව
රූපයකුත් ලැබෙනවා. අර සිතට අසමාන වූ රූපයකුත් ලැබෙනවා. හරි? ඒක නිසා ඒකට කියනවා ආනෙන්ජාභි සංඛාර නෙවෙයි කියලා කියනවා චතුත්ථ ධාන කුසල සිතේ චේතනාවට. ඇයි එහෙම කියන්නේ? ඒ කුසල සිතට සමාන ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැති හින්දා. කුසල සිතට සමාන ප්‍රතිඵලයක් ගෙන දෙනවා නම් ඒ නාම ධර්ම වලට සමානම නාම ධර්ම ඇති වෙන්න ඕනේ. හැබැයි රූප ධර්ම ඇති වෙන්න විදිහක් නැහැ. ඒක නිසා දැන් මෙතනදි වෙන්නේ මොකද්ද? චතුත්ථ ධාන කුසල සිත වඩනකොට ඒකේ විපාකයේ හැටියට ඒහා සමාන නාම ධර්ම ටිකක් ඇති වෙනවා. හැබැයි ඊට අමතරව රූප ධර්මත් ඇති වෙනවා. ඒක නිසා ඒ සංස්කාරයට ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ නැහැ. දැන් බැලුවොත් අරූපාවචර කුසල් සිත් ගත්තොත් අරූපාවචර කුසල් සිත් වඩනකොට ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? රූපයක් නැහැ රූපයක් අරූපාවචර භූමියවල ඒ කුසල සිතට අනුරූප වූ විපාක සිතක් පමණක් උපදිනවා නේද? එතකොට මේකේ චේතනා කරන ඒ කුසල කර්මයේ වඩන ඒ සිත් වලට සමාන විපාකයක් තමයි අනිත් පැත්තින් ඇති කරන්නේ. එතන නාම ධර්ම ඇති කරන්නේ නාම ධර්ම පමණයි ඇති කරන්නේ රූප ධර්ම ඇති කරන්නේ නැහැ. අරූපනේ. ඒක නිසා එතෙන්දි කියනවා මේ ඒ චේතනාවට ඒ කියන්නේ අරූපාවචර කුසල චේතනාව ප්‍රතිඵලයක් වෙනවා ඒහා සමාන වූ විපාකයක් ලබා දෙන්න. එහෙමනම් අන්න ඒකට තමයි කියන්නේ ආනෙන්ජාභි සංඛාර කියලා. එතකොට චතුත්ථ ධාන කුසල සිතට කියන්නේ නැති ආනෙන්ජාභි සංඛාර. ඒක ආනෙන්ජ තමයි. නමුත් ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ ඒකේ ප්‍රතිඵලය ඒ සිතේ තියෙන ස්වરૂපයටම සමාන වෙන්නේ නැති හින්දා. සිත සමාන වෙනවා. නමුත් ඊට අමතරව රූපයකුත් පහළ කරන හින්දා. හරි? ඔන්න ඒක නිසා ආනෙන්ජාභි සංඛාර කියලා ගන්නකොට අරූපාවචර කුසල් සිත් හතරේ තියෙන චේතනාව පමණක්මයි ගන්න. අනිත් විපාක ක්‍රියා කියන සිත් දෙක ගන්නෙ නෑ. දැන් අපි බැලුවොත් එහෙම අරූපාවචර කුසල විපාක ක්‍රියා කියලා ගත්තාමනේ අපිට 12ක් හම්බුනේ. ඒ 12න් ඒ අරූපාවචර කුසල චේතනාව විතරයි ආනෙන්ජාභි සංඛාර හැටියට ගන්න. අර විපාක ක්‍රියා කියන ඒ සිත් 8ම අයින් කරනවා. ඒ සිත් 8ම අයින් කරනවා. ඒ වගේම චතුත්ථ ඥාන කුසල විපාක ක්‍රියා කියන තුනමත් අයින් කරනවා. ඒතකොට ඒ සිත් 11ම අයින් කරනවා. මේ ආනෙන්ජ වන දේවල් වලින් ආනෙන්ජාභි සංඛාර කියනකොට ආනෙන්ජ වෙනවා සිත් 15ක්. හැබැයි ඒකෙන් 4ක් විතරයි අපි ගන්නෙ ආනෙන්ජාභි සංඛාර කියලා. ඒ තමයි අරූපාවචර කුසල චේතනා 4. ඒතර සිත් 11ක්ම ආනෙන්ජ කිව්වට ඒ ටික අයින් කරනවා. ඒ ටික ආනෙන්ජාභි සංඛාර වෙන්නේ නැහැ. මං හිතනවා මේක ටිකක් විතර පැටලවිලි සහගතත් ඇති. නමුත් නැවතවරක් අහලා බලන්න එතකොට තේරෙයි. අවසාන ප්‍රතිඵලය තමයි ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ අරූපාවචර සිත්වල යෙදෙන අරූපාවචර කුසල සිත්වල යෙදෙන චේතනාව. ඒක පැහැදිලිද? පැහැදිලි වුණා. ඒ කියන්නේ රූපාවචරයේ විපාකෙන් අර රූපත් හැදෙන නිසා ඒක ආනෙන්ජ සංස්කාර කියලා ගන්න නෑ කිව්වා නේද? ගන්නෙ නෑ. හැබැයි ඒක ආනෙන්ජ වෙනවා. ආනෙන්ජ ඒක ආනෙන්ජ වෙනවා කියන්නේ නොසැලෙන ගතිය නිසා. ඒ කියන්නේ දැන් ඒ ධාන සිත්වල යෙදෙන දැන් රූපාවචර ධාන සිත්වල යෙදෙන උපරිම අවස්ථාවනේ චතුත්ථ ධානය කියලා අපි මේ චතුක්ක ණය ක්‍රමයට ගත්තාම ඒක තමයි රූපාවචරයේ ඉහළම ධානනේ. එතකොට ඒක කාම භූමියේ දේවල් වලට ගොඩාක් දුරින් තියෙන්නේ. ඒක නිසා මේ කාම දේවල් වලින් සම්පූර්ණයෙන් මේ සෙලවීමක් නැතුව ඒක බොහොම අපි ආනෙන්ජ ඉන්ජ කියලා කියන්නේ සෙලවෙනවා කියන අර්ථේ කම්පණය වෙනවා කියලාද. ආනෙන්ජ කියලා කියන්නේ න ඉන්ජ ආදී වශයෙන් තමයි ඒක ගන්නෙ. එතකොට ඒක නොසැලෙන කම්පණය වෙන්නේ නැති ගතිය හින්දා තමයි අපි ආනෙන්ජ කියලා කියන්නේ. එතකොට චතුත්ථ ධානය අපි චතුක්ක ණය ක්‍රමයෙන් ගත්තාම නැත්නම් පංචක ණය ක්‍රමයෙන් ගත්තාම පංචම ධානය. එතකොට අපි මෙතන කතා කරේ චතුක්ක ණය ක්‍රමයෙන්. එතකොට ඒ සිත් තුනේ යෙදෙන චේතනාව ආනෙන්ජයි. හැබැයි ඒක අර ඔබතුමී කිව්වා වගේ ඒකේ ප්‍රතිඵලයේ රූපයකුත් ඇති වෙනවනේ. ප්‍රතිසන්දි රූපයකුත් ඇති වෙනවනේ. ඒක නිසා ඒක ආනෙන්ජාභි සංඛාර කියලා ගන්නෙ නැහැ. ආනෙන්ජාභි සංඛාර කියලා ගන්නේ
ඒ චේතනාවට සමානවම නැත්නම් ඒ චේතනාව වේදන සිතට සමානවම ප්‍රතිඵලයක් ගෙනත් දෙනකොට ඒ ටික ගෙනත් දෙන්නේ අරූපාවචර කුසල චේතනා විතරයි. මොකද විපාක වලින් ප්‍රතිඵලයක් ගෙනත් දෙන්නේ ක්‍රියා වලින් ප්‍රතිඵලයක් ගෙනත් දෙන්නේ. ඒකින්ද අරූපාවචර විපාක ක්‍රියා කියන ඒ අටත් අයින් කරලා තමයි කතා කරන්නේ. මේ ජයන්ත මහත්තයා එනවාට එකම චෛතසික නේද දෙකේම එකම චෛතසික. ඒ කියන්නේ කුසල සිතේ යෙදෙන කියන්නේ අපි ගත්තොත් එimhe ආකාසානං ඡායතන කුසල චිත්තේ යෙදෙන චෛතසික 30ම තමයි අරූපාවචර විපාක සිතෙත් යෙදෙන්නේ. ඉතින් ඒක ඒ සමාන සිතක් විපාක සිතක් ඇති වෙන සමානවමයි. ඉතින් ඒක නිසා තමයි අපි එතෙන්දී එතන ඇති වෙන්නේ ඒ නාම ධර්ම විතරක්මනේ. එතකොට අර වඩපු කුසල සිතට සමානමයි විපාකයක්. ඒක නිසා තමයි එතන ආනෙන්ජාබි සංඛාර කියලා සඳහන් කරනවා කියලා මේ ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ. හොඳයි. එතකොට රූපාවචර මේ පස්වෙනි ධානයේ ඉඳලා එන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට ඇහෙනවම අදිනේ. පොඩ්ඩ ඉන්න. කියන්නේ රූපාවචර පස්වෙනි ධානයේදී නැත්නම් හතරවෙනි ධානයේදී විපාක වශයෙන් අරූපාවචර උප්පත්තියක් ගන්න බැරිද රූපේ නැතිව? රූපාවචර විපාකය ලැබෙන කියන්නේ අපි හිතමු දැන් කාම භූමියේ ඉන්න පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයක් වැඩුවොත් එයාට ඒ අනිවාර්යයෙන්ම රූපාවචර කුසලයේ විපාකයේ වෙන්නෙම රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය. ඊට අදාළ වූ ප්‍රතිසන්දිය. දැන් අපි ප්‍රථම ධ්‍යානය වඩනවා නම් ප්‍රථම ධ්‍යාන භූමි කියලා කොටසක් තියෙනවානේ මේ රූපාවචර භූමියේ. ඒකෙන් එක තැනක තමයි උපදින්නේ. ඒ වගේ ඒ අදාළ වූ රූපාවචර කුසලයට අදාළ වෙච්ච රූපාවචර විපාකයක් තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ. අරූපාවචර කුසලයේ වැඩුවාම ඒකේ ප්‍රතිඵලය හැටියට හම්බෙන්නේ අරූපාවචර විපාකේ. ඒ විදිහට තමයි යන්නේ. හොඳයි. දැන් පොඩ්ඩක් අවසරයිද පොඩ්ඩක් කියන්න. ඒක මතක තියාගන්න ඕනේ මෙහෙමයි. අරූපාවචර විපාකයක් ලබන්න නම් ඒ පංචක ක්‍රමෙන් පංචම ධානසිත වඩන්නම ඕනේ. ඒ කියන්නේ රූපාවචර පස්වෙනි ධානය එහෙම නැත්නම් හතර වශයෙන් ගත්තොත් හතරවෙනි ධානය වඩන්නම ඕනේ. ඊට පස්සේ රූප විරාග භාවනා වශයෙන් අර දස කසින වලින් ආකාශ කසිනය ඇර අනිත් කසින වලින් ඒ අරූපාවචර ධාන වඩලා තමයි ඒ විපාකසිත ලබා ගන්න ඕනේ. එහෙම නැතුව පංචම ධානයේ තිබුණු හැමෝටම කිසිම කෙනෙකුට පංචම ධානයෙන් විතරක් අරූප භූමිය වල ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් වෙනම භාවනා කරලා අර ආකාශෝ අනන්තෝ ආදී වශයෙන් කරන භාවනා වලින් පස්සේ තමයි අරූප විපාක ලැබෙන්නේ. තෙරුවන් සරණයි. ඒකයි මම අහලා තිබුණා ඒකයි දැන් ක්ලියර්. හොඳයි තෙරුවන් සරණයි. ඒක වෙනම වඩා පස්වෙනි ධානයෙන් පස්සේ අවශ්‍ය නම් අර විදියට වෙනම වඩලා තමයි අරූපේ ප්‍රතිසන්දියක් ගන්න ඕනේ. අනහර. හරි ඒකත් පිළිවෙලින් යන්න ඕන. ඒ කියන්නේ පංචම ධානය හොඳට හුරු කරාට පස්සේ අර කටින උග්ඝාටක ආකාශය කියලා ඒ ආකාසානං ඡායතනෙ ඉස්සල්ලාම මේ ඒ සමාපත්තියට ගිහිල්ලා ඊට පස්සේ එතනින් එහාට තමයි ඉතුරු ඒවා එකින් එක තමයි වඩන්න ඕනේ. හොඳයි. එතකොට සතර වැදෑරුම් අරූපාවචර වූ කුසල චේතනාව තමයි මේ හස්ති අශ්ව ආදීන්ගේ සෙවණැල්ල ඔවුන් හා සමාන වූ වන පරිද්දෙන් තමා හා සමාන වූ නොසැලෙන්නා වූ අරූප විපාකයක්ම උපදවයි. එහෙයින් ආනෙන්ජාබි සංඛාරයයි කියනු ලැබේ. දැන් ඒක තේරුණානේ පැහැදිලි නේද? හොඳයි. ඒ කිව්ව විදිහට දැන් ඔය මෙච්චර සඳහන් කරපු විදිහට හරි පුඤ්ඤාභි සංඛාර වශයෙන් චේතනා 13ක් අපිට ආවා නේද? කාමාවචර කුසල් සිත් 8 චේතනාවයි රූපාවචර කුසල් සිත් 5 චේතනාවයි. අපුඤ්ඤාභි සංඛාර වශයෙන් අපිට ආවා චේතනා 12. ඒ තමයි අකුසල චේතනා 12. හරි? ආනෙන්ජාභි සංඛාර වශයෙන් අපිට ආවා චේතනා 4ක්. ඒ තමයි අරූපාවචර සිත්වල අරූපාවචර කුසල් සිත්වල චේතනාව. හරි? එතකොට ඒ සියල්ල එකතු කරාම 13යි 12යි
25යි ඊට පස්සේ 25ට අරූපාවචර කුසල චේතනා 4 එකතු කරාම 29ක් වෙනවා. එතකොට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර කියන තැන් තුනේ චේතනා කීයක්ද සියල්ල 29ක්. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමාණාති ක්‍රාන්ත වූ සත්වයන්ට උපදනා වූ කුසල චේතනා තුමු මහා තරාදියකින් කිරන්නකු මෙන්ද නැලියක බහ මැනගන්නක් මෙන්ද සර්වඥතා ඥාණයෙන් පිරිසිඳ දැන 29ක් කියන්නේ 29ක්ම වදාළ සේක කියලා කියනවා. හරියට මේකේ මේ මුලින් කිව්වා අර ආනන්ජාවි සංඛාර කියනකොට මේ ඇත්තුන්ගේ හෙවණැල්ලත් ඒ වගේම අස්යෝන්ගේ හෙවණැල්ලත් ඒ හා සමානයි කියලා. අලියාගේ සෙවණැල්ල අලියාගේ සෙවණැල්ල කියලා අලියාගේ සෙවණැල්ලට සමාන කළා නේද? ඒ වගේම අස්යන්ගේ සෙවණැල්ලත් ඔවුන් හා සමාන වූවන පරිද්දෙන් මේ තමා සමාන නිසා තමයි අපි තමාට සමාන වූම අරූප විපාකයක්ම උපදවන හින්දා තමයි ආනෙන්ජාපි සංඛාර කියලා කිව්වේ. ඒ විදිහට කිව්වම අපිට චේතනා 29ක් එනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර වශයෙන් මේ සංඛාර ටික සියල්ල එකතු කරාම අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට චේතනා සියල්ල කීයද? එතකොට 29ක් වෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට තරාදියකින් කිරනවා වගේ නැලියක බහා මැනගන්නවා වගේ මේ චේතනා 29 පමණක්ම බව වදාලා කියලා මෙතන සඳහන් කරනවා. හොඳයි. ඊළඟට කාය සංඛාර. මෙතෙන්දී කියනවා ප්‍රමාණ රහිත වූ චක්‍රවාලයන්හි ප්‍රමාණ රහිත වූ සත්වයෝ තුමු කුසල කර්ම රැස් කරන්නාහු යම් ద్వාර කෙනෙකුන් කරන කොටගෙන සකස් කෙරෙද්ද ත්‍රිවිධ වූ ඒ කර්ම ద్వාරයන් දක්වා වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරයන් වදාළසේ. එතකොට මේ ප්‍රමාණයක් නැති මේ චක්‍ර වාලයන් වල ඉන්න සත්‍යයන්ගේ කුසල අකුසල කර්ම රැස් කරන ద్వාර මූලික කරගෙන මේ ත්‍රිවිධ වූ ඒ කර්ම ద్వාරයන් තමයි ආශ්‍රය කරගෙන තමයි මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා දේශනා කරේ. ඒකෙන් කාය සංඛාර කියලා කියන්නේ කාය සංචේතනාව. කාය සංචේතනාව කියලා කියන්නේ දැන් මෙතෙන්දි කියනවා මේ කාය විඤ්ඤාති රූපේ හටගන්වා කායද්්වාරයේ හේතු කොටගෙන ප්‍රවෘත්ත වූ අෂ්ටවිධ වූ කාමාවචර කුසල චේතනාවෝද ද්වාදස වූ විද වූ අකුසල චේතනාවෝද යන මේ 20 වැදෑරුම් චේතනාව තමයි මෙතෙන්දි මේ කාය සංචේතනා කියලා කියන්නේ. දැන් අපි මෙතන කියවනේ විඤ්ඤාති රූපේ කියලා. කාටද මතකද මොකද්ද විඤ්ඤාති රූපේ කියලා කියන්නේ? මේ සාමාන්‍ය අදහසක් ගන්න කොහොමද අපි විඤ්ඤාති රූපේ හඳුනන්නේ? කාය විඤ්ඤාති රූපේ. ඒ කියන්නේ සිත නිසා හටගන්න ඒ ක්‍රියාව කරනකොට ඒ කයේ ඇතිවන රූප සිත නිසා හටගන්න. අන්න හරි. එතකොට දැන් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හෝ ඒ කරනකොට මේ කය සොලවනවනේ. කය සොලවනකොට ඒ කායද්්වාරයෙන් අපි යමක් කරනවා කියලා කියන්නේ කය සොලවනවා. ඒ කය සොලවන එක තමයි මේ කාය විඤ්ඤාති රූපේ කියලා කියන්නේ. හරි. ඒ කය වෙනස් වෙන කයක් හටගෙන අතපය දිගාරිනේවා ගමන් කරනේවා එක්කම කායද්්වාරයෙන් නිකුත් කරන මේ කාය විඤ්ඤාති රූප. හරි. එතෙන්දී මේ කාමාවචර කුසල චේතනා අටෙමුත් පුළුවන් මේ කයේ රූප ඇති කරන්න. ඒ කියන්නේ අපි වන්දනා කරනවා කියනකොට අත් දෙක එකතු කරනවානේ. අත් දෙක එකතු කරලා වන්දනා කරනවා. එතකොට තොල් සොලවනවා. හරි. ඊට පස්සේ දන ගහලා වඳිනවා. ඒ වගේ ඔක්කොම කාය විඤ්ඤාති රූප තමයි හටගන්නේ. දැන් අපි එදිනෙදා වැඩ කරනකොට අතපය හොලවනවා කියනකොට නැත්නම් ඇඟ හොලවනවා කියනකොට ඒ ඔක්කොම කාය විඤ්ඤාති රූප තමයි හටගන්නේ. හරි. දැන් මෙතෙන්ද කියන්නේ මේ කුසල් අකුසල් චේතනාව ඇති වෙනවා. කාමාවචර කුසල් චේතනා 8යි
අකුසල් චේතනා 12යි ගත්තොත් එහෙම ඒ 20ම මේ කාය ద్వාරය මේ හරහා අපිට ඒ අකුසල කර්ම කරන්න පුළුවන් ඒ චේතනා ආශ්‍රයෙන්. හරි? ඒක නිසා ඒ 20ක් වෙන චේතනාව තමයි එතකොට මෙතන මේ කියලා කියන්නේ කාය සංඛාර කියලා කියන්නේ. හරි? එතකොට හොඳට තේරුම් ගන්න තියෙන දෙයක් තමයි මෙතෙන්දි කතා කරපු සිත් බලන්නකො ඒ චේතන මොන චේතනාවද? කාමාවචර කුසල චේතනාවයි අකුසල චේතනාවයි. එතකොට මේ දෙකම කාමාවචරයි. මේ කාමාවචර කුසල අකුසල් වලින් තමයි මේ කය කියන්නේ මේ වෙනස් කයේ මේ විඤ්ඤාති රූප ඇති කරන්නේ. හරි? එතකොට රහතන් වහන්සේට ඊට වඩා වෙනස් වෙනවා ක්‍රියාසිත වලින් ඇති වෙනවා. නමුත් දැන් අපි බැලුවොත් එහෙම විශේෂයෙන් මෙතන කියන්නේ කාය සංඛාර කියලා කියන්නේ මේ කාමාවචර කුසල චේතනා 8 නිසායි අකුසල චේතනා 12 හින්දායි මේ ඇති කරන විඤ්ඤාති රූපේ ඇති කරගන්න අවශ්‍ය කරන චේතනාව. ඒ කුසල චේතනාවයි අකුසල චේතනාවටයි තමයි කියන්නේ මේ කාය සංඛාර කියලා. ඊට පස්සේ වචී සංඛාර. හරි? ඊට පස්සේ මෙතන තවද කියනවා මේ 20 තමයි මේ කාය සංඛාර කියලා කියන්නේ. ඒක කියන නොහොත් කාය ద్వාරෙහි ඇද ගැනීමට සංප්‍රයුක්තයාගේ ගැනීමට සෙලවීමට පමනුවමින් උපන් 20 වැදෑරම් කුසල අකුසල චේතනාවෝයි කියලා කියනවා. හරි? ඒක පැහැදිලි නේද? ඊළඟට වචී සංඛාර. වචී සංඛාර වලට තවත් නමක් කියනවා වචී සංචේතනා කියලා. හරි? ඒ කියන්නේ වාග් විඤ්ඤාතිය උපදවා. වාග් විඤ්ඤාති රූපේ කියලා කියන්නේ ඒක සිතෙන්ම උපදවන රූපයක්. ඒක වචන කතා කරනකොට දැන් අපිට වචනයක් කතා කරනකොට ඒකේ යම්කිසි අර්ථයක් මතු කරලා දෙනවනේ. දැන් අපිට සෞම්‍යව කතා කරන්න පුළුවන්, රළුව කතා කරන්න පුළුවන්. ඒ එක එක විඤ්ඤාති රූප වලින් තමයි මේක අපි සෞම්‍යව කතා කරනවද, රළුව කතා කරනවද කියන එක දැනගන්නේ ඒ විඤ්ඤාති රූපේ. එතකොට අන්න ඒ වාග් ద్వාරයේ හේතු කරගෙන ඒ 20 වැදෑරුමු චේතනාව මොනවද? 20 වැදෑරුම් කුසල චේතනා 8යි අකුසල චේතනා 12යි. ඒ 12ෙන්ම පුළුවන් මේ වාග් ద్వාරයේ හරහා වචී සංචේතනා ඇති කරන්න. එතකොට ඒකට තමයි මේක කියන නොහොත් වාග් ద్వාරයේ හනු සංචලනයේට මේ අපේ හක්ක වගේ එක හනුව වෙනස් කළානේ ඒකෙන්නේ අපි මේ වාග් ભેදයට පමුණුවන්නේ වචන පිට කරන්නේ නේද? වචන වලට බෙදන්නේ. අන්න ඒ වචන ඇති කරන කුසල් අකුසල් චේතනා 20ට තමයි වචී සංඛාර කියලා කියන්නේ. ඊළඟට චිත්ත සංඛාර. ඒකටම කියනවා මනෝ සංචේතනා කියලා. චිත්ත සංඛාර කියලා කියන්නේ අර ආකාර දෙකකින් අපි විඤ්ඤාති රූප කතා කරා නේද? එකක් තමයි කාය විඤ්ඤාති අනිත් එක වචී විඤ්ඤාති. ඒ දෙකම උපදවන්නේ නැතුව මනෝද්වාරයේ උපදින සියලුම අර 29 අපි කිව්ව නේද අර 29ක් චේතනාවල් තියෙනවා කියලා. ඒ කියන්නේ අකුසල චේතනා 12යි කුසල කාමාවචර කුසල චේතනා 8යි ආපම 20යි. ඊට පස්සේ රූපාවචර 5යි අරූපාවචර 4යි ගත්තාම ඔක්කොම 29යි. අන්න ඒ 29ෙම ඒ චේතනාව චිත්ත සංඛාර හැටියට ගන්න පුළුවන්. ඒ යම් කිසි විදියකින් එතන හිතීමක් කරනවා නම් මනෝ සංචේතනාවක් ඇති වෙනවා නම් එතකොට හැබැයි ඒකෙන් කය හොලවන්නෙත් නැහැ වචන පිට කරන්නෙත් නැහැ. ඒ අවස්ථාවකදී ඒ තමයි චිත්ත සංඛාර කියලා කියන්නේ. දැන් අපි බලන්න හොඳට යම් කිසි තැනක පරියන්කේ වාඩි වෙලා අපි හිතුවොත් එහෙම මෛත්‍රී භාවනාව වඩනවා. වචන පිට කරන්නේ නැහැ. හැබැයි මෛත්‍රී භාවනාව වඩනවා නේ. අන්න ඒ අවස්ථාව ගත්තාම එතෙන්දි කය හොලවන්නෙත් නැහැ, වචන පිට කරන්නෙත් නැහැ. නමුත් මනසින් යම් යම් මෙනෙහි කිරීම සිද්ධ කරනවා. අන්න ඒ අවස්ථාවේදී මොනවද හට ගන්න? චේතනා අර කුසල චේතනා තමයි ඇති වෙන්නේ. ඊළඟට අපි කය හොලවන්නෙත් නැතුව වචන පිට කරන්නෙත් නැතුව සතෙක් මරණ හැටි ගැන තව දෙයක් හොරකම් කරන හැටි ගැන හිතනකොට මොකද්ද වෙන්නේ? එතන චිත්ත සංඛාර. ඒ චේතනාව චිත්ත සංඛාර. හරි?
ඒ වගේම රූපාවචර අරූපාවචර ධ්‍යාන වඩනකොට ධ්‍යානයකට සම්බන්ධිලා ඉන්නකොට එතන තියෙන චේතනාවත් චිත්ත සංකාරය. එතනදී කය හොලවන්නෙත් නැහැ, වචන පිට කරන්නෙත් නැහැ. එතකොට චිත්ත සංකාර තමයි එතන මනෝ සංචේතනාව තමයි චිත්ත සංකාර කියලා කියන්නේ. හරි. එතකොට අපිට ඔන්න ඔය විදිහෙන් මේ එක එක විදිහට කියපු දේවල් අපිට පැහැදිලි වෙනවා. දැන් බලන්න ඊළඟට සඳහන් කරනවා පුඤ්ඤාභි සංඛාරය. කාය දුෂ්චරිතයෙන් වෙන්වන පුද්ගලයා හට යම් කිසි කාලයක කාය සංඛාරයක් වෙනවා. දැන් මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම අපි හිතුවොත් එහෙම කාය දුෂ්චරිතයෙන් වෙන් වෙන පුද්ගලයා හට යම් කිසි කාලයක කාය සංස්කාරයක් වෙනවා. වාග් දුෂ්චරිතයෙන් වෙන්වන පුද්ගලයා හට කිසි කාලයකදී වචී සංස්කාරයද වේ. මේ නයින් කාමාවචර වූ අටවැදෑරුම් කුසල චේතනාවෝ පුඤ්ඤාභි සංස්කාරයත් චිත්ත සංස්කාරයත් වේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වා නේද ඒ කාමාවචර කුසල් සිත් අට ගත්තාම ඒක පුඤ්ඤාභි සංස්කාර ගණයට නිගියේ. ඒ වගේම දැන් කාය සංස්කාර වෙන්නේ කොහොමද? කාය සංස්කාර වෙන්නේ කයෙන් හොඳ වචන දැන් දුෂ්චරිතයෙන් වෙන් වෙන පුද්ගලයාට කාය දුෂ්චරිතයෙන් වෙනවා. ඒ කියන්නේ අපි කියොත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරයෙන් වෙන්වන පුද්ගලයාට කිසි කලෙක ඒ කියන්නේ යම් කිසි වෙලාවක කාය සංස්කාරය සිද්ධ වෙනවා. ඒ කියන්නේ කයෙන් තමයි ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ. ඊළඟට වාග් දුෂ්චරිතයෙන් වෙන්වන පුද්ගලයා හට කිසි කලෙක කියන්නේ මේ හැම වෙලාවෙම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නමුත් ඒ අවස්ථාව අනුව වචී සංස්කාරය සිද්ධ වෙනවා. ඒ හින්දා මේ පුඤ්ඤාභි අටවැදෑරුම් වෙච්ච කුසල චේතනාව පුඤ්ඤාභි සංස්කාරයක් වෙනවා, චිත්ත සංස්කාරයක් වෙනවා. දැන් බලන්න කෙනෙක් කුට බොරුවක් කියන්න අදහසක් එනවා. හැබැයි ඒකෙන් එයා වැළකීලා ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? එතන කුසල් සිතක් පහළ වෙනවා නේ. එතකොට ඒ සිත ගත්තාම එක චිත්ත සංකාරයක්. නේ? එකකින් වෙනස් වෙනවා කියලා ගත්තාම චිත්ත සංකාරයක් වෙන්න පුළුවන්. කාය සංස්කාර කියලා කියනකොට කය මෙහෙवला කය අනුව සිද්ධ කරන දෙයක් නේද? එතකොට මෙතෙන්දී මේ ටිකක් අපහැදිලි මේ කියලා තියෙන විදිය. නමුත් කොහොම වුණත් අපි දැනගන්න ඕන දේ තමයි කුසල් සිත් වලින් කාය සංස්කාරය කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් කුසලයක් කරනකොට, දැන් පිනක් කරනකොට, බුද්ධ වන්දනාවක් කරනකොට අපි කය අනුව දන ගහලා වැඳලා ඒ ඔක්කොම කාය සංස්කාරනේ. ඊළඟට වචී සංස්කාරය කියනකොට අපි ගාත කියනවා නම්, කෙනෙකුට ආශිර්වාද කරනවා නම්, ඒ වගේ දේවල් බුදු ගුණ අපි සජ්ජායනයක් කරනවනේ ඔක්කොම වචී සංස්කාර නේද? එතකොට අන්න ඒ ආකාරයෙන් අවස්ථානුකූලව මේ කාය සංස්කාර වචී සංස්කාර කියලා දෙකම කෙරෙනවා මේ කුසල අටවැදෑරුම් කුසල චේතනාවෙන්. ඒ වගේම චිත්ත සංකාරයත් කරනවා. මොකද අපි කිව්ව ඉස්සලා මේ කෙනෙකුට මෛත්‍රී කළා මෛත්‍රී වඩනවා නම් ඒ අවස්ථාවේදී චිත්ත සංස්කාරයත් කරනවා. මතක තියාගන්න චිත්ත සංස්කාරයේ කෙරෙන අවස්ථාවේදී අපි කාය සංකාර, වචී සංකාර කියනවා කරන්නේ නැති අවස්ථාව තමයි අපි චිත්ත සංකාර කියලා කිව්වේ නේද? එතකොට ඒ මනෝද්වාරයේ උපදිනේ චේතනා 13ම පුඤ්ඤාභි සංකාරات වෙනවා, චිත්ත සංකාරات වෙනවා. පුඤ්ඤාභි සංකාරات වෙනවා, චිත්ත සංකාරات වෙනවා. ඊළඟට අපුඤ්ඤාභි සංකාරය ගත්තොත් කාය දුෂ්චරිත වශයෙන් පවත්නා කල්ලි කිසි කලයක කාය සංඛාරය වේ. කාය දුෂ්චරිතයේ වශයෙන් පවතිනට ඒ කියන්නේ අකුසල් කරනකොට එතකොට ඒක කාය සංස්කාරය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කය උපයෝගී කරගෙන යම් කිසි අකුසලයක් කරනවා නම් ඒක කාය සංස්කාරය වෙනවා. වචී දුෂ්චරිතයේ වශයෙන් කරනවා නම් යම් කිසි වචනයෙන් යම් කිසි වරදක් කරනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, සම්පප්පලාප කියනවා නම්, බොරු තමනවාද මුසාවාද පරුස වචන කියනවා නම් එතකොට ඒක වචී සංස්කාරයක් වෙනවා. හරි? ඒ වගේම
ඒක යම් කිසි විදිහක මනසින් අකුසලයක් ගැන හිතනවා නම් අකුසලයක් කරන්න සිතන අවස්ථාවකදී ඒක චිත්ත සංඛාරයකුත් වෙනවා. ඒ විදිහට ගත්තාම මේ අපුඤ්ඤාභි සංස්කාරය කියන එක කාය සංස්කාරයක් වෙනවා, වචී සංස්කාරයක් වෙනවා, චිත්ත සංස්කාරයක් වෙනවා. අර පුඤ්ඤාභි සංස්කාර වගේම. ඊළඟට කාය සංස්කාරය කියලා ගත්තොත් ඒක පුඤ්ඤාභි සංඛාරات වෙනවා, අපුඤ්ඤාභි සංඛාර වෙන්නත් පුළුවන් යම් කිසි කාලයක. ඒ කියන්නේ පිනක් කරනකොට කය පාවිච්චි කරලා ඒක පුඤ්ඤාභි සංඛාරයක් වෙනවා. කය පාවිච්චි කරලා අකුසලයක් කරනවා නම් ඒක අපුඤ්ඤාභි සංඛාරයක් වෙනවා. ඒතකොට කාය සංඛාර කියන එක ගත්තාම ඒක පුඤ්ඤාභි සංඛාර වෙන්නත් පුළුවන්, අපුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්. හැබැයි ආනෙන්ජාභි සංඛාර වෙන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම ආනෙන්ජාභි සංඛාර කියලා කිව්වේ අරූප ධාන සිත්වල යෙදෙන චේතනාන කුසල චේතනාවනේ. ඒක කය හොඩවන්නේ නැහැ ඒක. එතෙන්දී කයේ හෙලවීමක් කරන්නේ නැහැ. ඒක නිසා ඒක ආනෙන්ජාභි සංඛාරයක් වෙන්නේ නැහැ කාය සංඛාරේ කවදාකවත්. මල්ලි අවසරයි මේ මල්ලි. එතකොට ඒ ධානයේදී උපේක්ෂා සාගත තත්වයක්ද තියෙන්නේ? ඔව් අනිවාර්යෙන්ම. එතකොට ඒකෙදි දෝමනසක් ඇති වෙන්නේම නැද්ද? නෑ ධාන සිතේ දෝමන. කොහොමද ධාන සිත්වල දෝමනස්සේ දෙන්නේ ඒවා කුසල් සිත්නේ. දෝමනස්සේ දෙන්නෙම කාමාවචර අකුසල් සිත්වල. ඒ කියන්නේ දෝෂ මූල සිත්වලම තමයි ද්වේෂය යෙදෙන්නේ. ඒක කුසල් සිත්වල යෙදෙන්නෙම නැහැ. හොඳයි මම. ඊළඟ එක බැලුවොත් වචී සංඛාරය ගත්තොත් කිසි කලයක පුඤ්ඤාභි සංඛාරය වෙනවා. ඒ වගේම කිසි කලයක අපුඤ්ඤාභි සංඛාරයද වෙනවා. හැබැයි ආනෙන්ජාභි සංඛාරය වෙන්නේ නැහැ. පුඤ්ඤාභි සංඛාර වෙන්නේ අපි අර කලින් කිව්වා වගේ මේ කෙනෙකුට සුබ පතනකොට ඒ වගේ වචනයෙන් අපිට පුළුවන් කරුණාවෙන් කතා කරනකොට ඒ සියලු විදිහට පුඤ්ඤාභි සංඛාර වෙනවා. ඊළඟ කෙනෙකුට අර බනිනකොට කේලම් කියනකොට ඒ ආදි වශයෙන් ගත්තාම ඒවා අපුඤ්ඤා පරස වචන කියනකොට ඒවා අපුඤ්ඤාභි සංඛාරات වෙනවා. හැබැයි ඒවා කිසි කලයකත් ආනෙන්ජාභි සංඛාර වෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට චිත්ත සංඛාරය ගත්තොත් චිත්ත සංඛාරය කියන එක මේ හැම තැනටම පොදු දෙයක්. ඒක පුඤ්ඤාභි සංඛාර වෙන කුසල චේතනාවක් පහළ වෙනකොට හැබැයි මෙතන මතක තියාගන්න මේ චිත්ත සංඛාරය කියනකොටම කාය සංඛාර වචී සංඛාර කියන දෙකෙන් අයින් වෙච්ච තැනක් ගැන කියන්නේ. ඒ කියන්නේ වචනයෙන් මුකුත් කියන්නෙත් නැහැ මේ වචන පිට කරන්නෙත් නැහැ, කය සොලවන්නෙත් නැහැ. ඒ අවස්ථාවේදී ගත්තාම ඒක චිත්ත සංඛාරයක්. ඒ චිත්ත සංඛාරය ගත්තාම ඒක පුඤ්ඤාභි සංඛාරات වෙනවා, අපුඤ්ඤාභි සංඛාරات වෙනවා, ආනෙන්ජාභි සංඛාරات වෙනවා. හැබැයි මෙතන තව පොඩ්ඩක් අපි බලමු උඩට ගිහිල්ලා මොකද්ද චිත්ත සංඛාරය කිව්වේ කියලා තව පොඩ්ඩක් විස්තර කරගෙන යමු. හරි. කාය සංචේතන කාය කියලා කිව්වේ කාය සංඛාර කිව්වේ විඤ්ඤාති රූපේ හටගන්වා කායද්්වාරේ හේතු කරගෙන නේද? දැන් ওই විඤ්ඤාති රූප තමයි ඇති කරන්නේ නැත්තේ. දැන් ඒකත් හොඳට මතක තියාගන්න. දැන් අපි කතා කරේ අවසාන වශයෙන් මේ චිත්ත සංඛාරය. චිත්ත සංඛාරයක් ඇති වෙනකොට කය සොලවන්නේත් නැහැ. ඒ වගේම වචන පිට කරන්නේත් නැහැ. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි කුසල් සිතක් ඇති වෙනකොට දැන් අපි හිතමුකෝ යම්කිසි රූපයක් තියෙන පුද්ගලයෙක්. ඒ කියන්නේ පංච වෝකාරයේ පුද්ගලයෙක්. නැත්නම් ස්කන්ධ පහම තියෙන පුද්ගලයෙක් මේ විදිහේ කුසල් චේතන ඇති කරනකොට ඒ කුසල චේතනා ඇති කරන සිත නිසා මේ කයේ රූප ඇති වෙනවා. දැන් අපි මෙහෙම හිතන්නකෝ දැන් කෙනෙක් දැන් යම්කිසි යෝගියෙක් අපි හිතන්නේ මේ භාවනා කරන අපි අතරේ ඉන්න කවුරු හරි යෝගියෙක්. එයා රූප ධානයක් වඩනවා. එහෙම නැත්නම් එයා යම්කිසි සංස්කාරයක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කිරීමක් කරනවා. නැත්නම් එයා නාම රූප පරිච්ඡේදය මෙනෙහි කරනවා. ඒ මොනවා හරි කරනවා. හැබැයි එතනදී අතපය හොලවන්නෙත් නැහැ, වචන පිට කරන්නෙත් නැහැ. එතනදී කාය සංස්කාරය වෙන්නෙත් නැහැ, වචී සංස්කාරය වෙන්නෙත් නැහැ. හරි? ඒ කියන්නේ අතපය එහාට මෙහාට හොලවන්නේ ඇඟ හොලවන්නෙත් නැහැ, වචන පිට කරන්නෙත් නැහැ. නමුත් ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ ඒ සිත නිසා
ඇඟේ රූප ඇති වෙනවා. හැබැයි ඒ රූප වලට පුළුවන් කමක් නැහැ අතපය හොලවන්න වචන පිට කරන්න. ඒක මතක තියාගන්න ඕනේ. දැන් මෙතන චිත්ත සංකාර කියනකොට අපි කිව්ව කාය සංකාර ඇති වෙන්න විදියකුත් නැහැ. වචී සංකාර ඇති වෙන්න විදියකුත් නැහැ කියලා කිව්වා. ඒකෙන් කියන්නේ නැහැ ඇඟේ රූප ඇතිවීම වැළක්වනවායි කියලා. ඇඟේ ඒ වෙලාවේ රූප ඇති වෙනවා. දැන් බලන්න බොහෝම ශාන්ත ප්‍රණීත රූප ඇති වෙනවා. භාවනාවක් කරනකොට ඇඟේ ඇති වෙනවා ඒ රූප. හැබැයි ඒ රූප වලට පුළුවන් කමක් නැහැ ඇඟ හොලවන්න. ඒක ඇතුලේ ඇති වෙනවා. නමුත් ඒකට ඇඟ හොලවන්න බෑ. මෙතන මේ චිත්ත සංකාරය කියන තැනදී අපි කාය සංකාරය ඇති වෙන්නෙත් නැහැ, වචී සංකාරය ඇති වෙන්නෙත් නැහැ කියලා කිව්වේ කයේ සෙලවීමක් ඇති වෙන්නෙත් නැහැ. මෙතනදී ඒ විදිහට මේ ඒ මොහොත ගත්තාම කයේ සෙලවීමක් ඇති වෙන්නේ නැහැ. වචනේ පිට කිරීමක් ඇති වෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි මෙතන මේ චිත්ත සංකාරය කියලා ගත්තේ. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. ඒ කියන්නේ අර එක සැරයකට එකක් ඇති වෙන නිසා නේද ජයන්ත මහත්තයා? ඒක වෙන්න ඕනේ. ඒකින්ද තමයි ඒක ගන්නෙ නේද? ඒ කියන්නේ චිත්ත සංකාරය ඇති වෙනවා කියලා කියන්නෙම දැන් අපි මේ දැන් බුද්ධ වන්දනාවක් කරන්න මේ අත් දෙක එකතු කරනකොට එතනදී කාය සංකාරයක් ඇති වෙනවනේ. කාය සංකාරයක් ඇති. එතන චිත්ත සංකාරයක් ඇති වෙන්නේ නැද්ද? චිත්ත සංකාරය නිසාමනේ ඉතින් ඔය රූප ඇති වෙන්නේ. චිත්තජ රූප නිසානේ කාය එස වෙන්නේ. ඒක තමයි දැන් මෙතනදී කියන පොඩි තේරුම් ගන්න තැනක් තමයි මම මේ මෙතන මතු කරලා පෙන්නන්නේ. මේ බලන්න. කාය සංකාරයනොත් කාය සංචේතනා යනු කාය විඤ්ඤාති රූපේ හට ගන්නවා කායද්්වාරයේ හේතු කරගෙන ප්‍රවෘත්ත වූ අෂ්ටවිධ කාමාවචර කුසල චේතනාවෝද ද්වාදස වූ අකුසල චේතනාවෝද යන මේ 20 වැදෑරුම් චේතනාවෝයි. නොහොත් කායද්්වාරයෙහි ඇද ගැනීමට සංප්‍රයුක්තයාගේ ගැනීමට සෙලවීමට පමුණුවමින් උපන්නා වූ 20 වැදෑරුම් කුසල චේතනාවෝයි. වචී සංකාර හේවත් වචී සංචේතනා යනු වාග් විඤ්ඤාති රූපේ හට ගන්නවා වාග්ද්වාරයේ හේතු කොටගෙන ප්‍රවෘත්ත වූ එම 20 වැදෑරුම් වූ චේතනාවෝයි. නොහොත් වාග්ද්වාරයේ හනු සංචලනයේට වාග් ભેදයට පමුණුවමින් උපන්නා වූ 20 වැදෑරුම් චේතනාවෝයි. චිත්ත සංකාර හේවත් මනෝ සංචේතනා වනාහි දී ප්‍රකාර වූ විඤ්ඤාති රූපයන් නූපදවා මනෝද්වාරයේ උපන්නා වූ සියලුම 29 වැදෑරුම් චේතනාවෝයි කියලා දීලා තියෙනවා. හරි. එහෙමනම් අපි යම් කිසි අවස්ථාවකදී මේ විස්තරයට අනුව යම් කිසි වෙලාවකදී අපි බුදුන් වඳින්න හරි මොනවා හරි අත් දෙක එකතු කරලා වඳිනකොට අපේ ඒ සිත නිසානේ අත් දෙක එකතු කරන්නේ නේද? එතන චිත්තජ රූප පහළ වෙන්නේ. ඒ චිත්තජ රූප පහළ වෙනවා කියලා කියන්නේ එතකොට එතනදී එතන චිත්තජ කියලා කියන්නේ විඤ්ඤාති රූපනේ පහළ කරන්නේ නේද? අත් දෙක එකතු කරනවා කියන්නේ විඤ්ඤාති රූප. ඒ අවස්ථාවේදී අපි ඒක ගණන් ගන්නේ කාය සංකාරයක් හැටියට. සිතේ චේතනාව තියෙනවා. සිතේ චේතනාවෙන් හින්දා තමයි අපි ඒක කරන්නේ. හැබැයි ඒක කැටගරි එක වෙන්නේ ඒක අයිති වෙන්නේ කාය සංකාර වලට. ඒකයි කියන්නේ දැන් මෙතනදී චිත්ත සංකාර කිව්වොත් විඤ්ඤාති රූප නූපදවා ඇති කරන චේතනා තමයි චිත්ත සංකාර කියලා කියන්නේ. ඒක පැහැදිලිද? දැන් කුසල් සිතකින් අපි ගාථාවක් සජ්ජායනා කරනවා නම් අපි ඒ කුසල් සිතේ ඇති චේතනාවට කියන්නේ චිත්ත සංකාර කියලා. අපි ඒ කුසල් සිතේ චේතනාවට කියන්නේ වචී සංකාර කියලා. ඒක පැහැදිලිද? හරි. ඒ කියන්නේ වචන කතා කරන්නේත් නැතුව ශරීරය හොලවන්නේත් නැතුව මනසින්ම ඇති වෙන ඒවට විතරයි චිත්ත සංකාර කියන්නේ. චිත්ත සංකාර කියලා කියන්නේ. ඒ කියන්නේ හිතෙන් හිතලා අපි දැන් හිතලානේ වඳින්නේ කරන්නේ චිත්ත සංකාර ඉපදුවට ඒවට කියන්නේ චිත්ත සංකාර කියලා. ඒවට කියන්නේ කර්ම. ඒ කියන්නේ ద్వාරය අනුව නම් කරනවා නේ. ద్వාරය අනුව නම් කරනවා. අපි කුසලයේ කරන්නේ කයෙන්ද අත් දෙක එකතු කරලාද වඳින්නේ. ඒක ඒකට කායද්්වාරය. ඒකට කාය සංකාරයක්. හරි? එතකොට අපි ගාථාවක් කියනවා නම් ශබ්ද කරලා ඒක වචී සංකාරයක්. අපි ඒ වචන පිට කරන්නේ නැතුව කය සොලවන්නේ නැතුව යම් කිසි විදිහකට
භාවනානුයෝගීව වගේ නැත්තම් හිතන අවස්ථාව විතරක් ගත්තොත් ඒක මොහොතක් වෙන්න පුළුවන්. එක සිතකින් කරන දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ එක පොඩි කාලයක් ඇතුළත. ඒ වෙලාවේ ඒක චිත්ත සංඛාරයක් වෙනවා. ඒ විදිහට තමයි මේක විස්තර කරලා තියෙන්නේ. හරි? එතකොට අර චිත්තජ රූප ඇති වෙන එක ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. නමුත් චිත්තජ රූප කියන එක අපි දන්නවනේ يعني භවංග සිතමුත් ඇති වෙනවානේ. නේද? එතකොට අපි ඒකට වෙනම කතා කරන්න ඕනේ. එතකොට මෙතෙන්දි විශේෂයෙන් කතා කරන්නේ ඔය සංඛාර තුන ద్వාර විදිහට තමයි මතු කරලා පෙන්නන්නේ. හොඳයි. එතකොට අපි කොතනද හිටියේ? කාය සංඛාරය කියන එක පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්. ආනෙන්ජාභි සංඛාර වෙන්න බෑ. ඊළඟට වචී සංඛාරය කියන එක පුඤ්ඤාභි සංඛාර වෙන්නත් පුළුවන් අපුඤ්ඤාභි සංඛාර වෙන්නත් පුළුවන්. හැබැයි ආනෙන්ජාභි සංඛාර වෙන්න බෑ. චිත්ත සංඛාරය කියන එක පුඤ්ඤාභි සංඛාරය වෙන්න පුළුවන් අපුඤ්ඤාභි සංඛාරය වෙන්නත් පුළුවන් ආනෙන්ජාභි සංඛාරය වෙන්නත් පුළුවන්. ඒ අවස්ථා අනුව තමයි මේ විදිහට නම් කරලා තියෙන්නේ. හරි? මේ කියපු සංස්කාරයෝ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච සංස්කාරයෝ කියලා කියනවා. එතකොට චේතනා සියල්ල කීයද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති වෙන සංස්කාරකම චේතනා කීයක් එනවද? 29ක් නේද ජයන්ත මහත්මයා? 29ක් එනවා නේද? ඒ සියල්ලම එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති වෙන සංස්කාර හැටියට තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. හරි? එතකොට ජයන්ත මහත්මයා ඒක 20 ඇවිල්ලා අකුසල සිත් 12යි කුසල සිත් 8යි අරක මේ රූපාවචර 5යි අරූපාවචර 4යි කුසල එහෙමද? එතකොට අකුසල සිත් 12යි කාමාවචර කුසල සිත් නැත්නම් මහා කුසල සිත් 8යි රූපාවචර කුසල සිත් 5යි අරූපාවචර කුසල සිත් 4යි. ඒ ටික තමයි 29ක් වෙන්නේ නේද? ඒ සිත් තුළේ දෙන චේතනාව තමයි එතකොට මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා සංඛාර හැටියට දේශනා කරලා තියෙන්නේ. ඊළඟට මෙතනදී කියනවා මෙන්න මේ කියපු චේතනා 29 තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන්නා වූ සංස්කාරයෝ කියලා කියන්නේ. ඊළඟට අවිද්‍යාවගේ වීම ඇති කලෙහි නොහොත් අවිද්‍යාවගේ වීමෙන් සංස්කාරයන්ගේ වීම වේ. කොහොමද කියන්නේ? ඒක පාලියෙන් කොයි විදිහටද කියන්නේ? මේ ඇති කල්හි මේ වේ. කොහොමද ඒක කියන්නේ? ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං uppajjati. ඉදං uppajjati. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. නිරුජ්ජති. නේද? ඒ ආකාරයෙන් යන්නේ පටිච්චසමුප්පාදේ යනකොට කියන්නේ අන්න ජයන්ත මහත්තයා ඇහෙන්නේ නැතුව ගියානේ. මයික් එක මියුට් වෙලා. හරි. ඒ කියලා තියෙන දෙයක් තමයි පැහැදිලි කරන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං uppajjati. ඉමස්ස නිරෝධා ඉදං නිරෝධති. ඉමස්මින් අසති ඉදං නහෝති. හරි. එතකොට ඒකෙන් කියන්නේම මේ ඇති කල්ලි මේ වේ කියන එක තමයි එතනදී සඳහන් කරන්නේ. මම මේක ෂෙයා වෙනවා පොඩ්ඩක් ඉන්න මම ෂෙයා කරන්න. හරි ඉන්න මම ෂෙයා කරන්න ස්ක්‍රීන් එක. හරි. එතකොට මෙන්න මේ අවිද්‍යාව වීම ඇති කල්ලි නැත්නම් අවිද්‍යාවගේ වීමෙන් සංස්කාරයන්ගේ වීම වේ. ඒකයි එතන කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඒකයි. හරි. මෙතෙන්දි කියනවා යම් පුද්ගලයෙකු හට දුක්ඛ ආදීන්හි අවිද්‍යා සංඛ්‍යාත වූ අඥාන භාවයේ හෙවත් මුලා වීම ප්‍රහීන නොවූයේද ඒ පුද්ගලතම පළමු කොට දුක්ඛ සත්‍යෙහිද අතීත ස්කන්ධ කොට්ටාශ ආදීන්හිද අවිද්‍යාවෙන් හෙවත් මුලා වීමෙන් සංසාර දුක්ඛය සුඛය යන සංඥාවෙන්ගෙන ඒ සංසාර දුක්ඛයාගේ කාරණ භූත වූ ත්‍රිවිධ සංස්කාර ධර්මයන් රැස් කරන්නට පටන් ගනී. එතකොට දැන් මෙතෙන්දී කියන්නේ මේ යම්කිසි පුද්ගලයෙක් මේ දුක්ඛ ආදී කියලා කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරම තමයි මෙතනදී. හරි? ඒකෙදී ඒ අවිද්‍යා සංඛ්‍යාත වූ අඥාන භාවය නැත්තම් මුලා වීම ප්‍රහීන නොවුණා නම්
මුලාවීම ප්‍රහීන වෙලා නැත්තම් ඒ පුද්ගලයා දුක්ඛ සත්‍යයේ අතීත ස්කන්ධ කොටාසින් ආදීහිද අතීත ස්කන්ධ කොටාස ආදී කියව අපිට මතකද කිව්වා පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්ත අපරන්තේ අඥානං කියලා. අන්න ඒ පෙර තිබිච්ච ස්කන්ධ කොටස් වලත් අනාගතයේ තියෙන ස්කන්ධ ගැනත් මේ අවිද්‍යාවෙන් මුලා වීම නිසා මොකද වෙන්නේ කරන්නේ මේ සසර දුක එයා සැපයක් කියලා සංඥාවෙන් ගන්නවා. දුක්ඛේ සුඛන්ති කියන විපල්ලාසය. අන්නේ සංඥාවෙන් ගත්තට පස්සේ ඒක මොකටද නැවතත් කාරණාභූත වෙන්නේ දුක්ඛයම උපදින්න. හේතු වෙන මේ තුන් විදිහේ සංස්කාර ධර්මයන් රැස් කරනවා. ඒ කියන්නේ මෙතෙන්දි බලන්න කියනවා ත්‍රිවිධ සංස්කාරයන් රැස් කරන එක දුකට හේතු වෙනවායි කියලා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤා අපි දන්නවා අපුඤ්ඤාභි සංඛාර නම් අපායේ නැත්තම් දුගතිය යන හින්දා ඒක දුකයි කියලා හොඳටම කෙනෙකුට තේරෙනවා. හැබැයි දැන් මෙතනදී කියනවා මේ පුඤ්ඤාභි සංඛාර ඒ වගේම ආනෙන්ජාභි සංඛාර කියනවත් දුකටපත් කරනවා කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ආනෙන්ජාභි සංඛාරයේ වැඩුවම බ්‍රහ්ම ලෝකේ ගිහලා කල්ප වර ගාණක් ඉන්න පුළුවන් නේ සැපෙන්. නෑ ඒක විපරිණාම දුක තියනවනේ හැමතැන. විපරිණාම දුකක් තියෙනවා. ඒ වගේ මෙතනින් කෙලවර වෙන්නෙත් නෑ. ඊට පස්සේ නැවතත් කර්ම සකස් වෙලා ඒක තමයි. දුගතියට යන්න ඉඩ තියෙනවා නේද? ඒක තමයි. අන්න ඒ විදිහට මේකේ ಜಾති දුකයි කියලා කිව්වනම් ඒක බ්‍රහ්ම ලෝකයේ වුණත් දිව්‍ය ලෝකයේ වුණත් නැත්තම් අරූපී බ්‍රහ්ම ලෝකයේ වුණත් රූපී බ්‍රහ්ම ලෝකයේ වුණත් කොහේ වුණත් ಜಾතිය දුකම තමයි ස්කන්ධයන්ගේ පහළ වීම දුකක්ම තමයි නේද? එහෙමනම් අන්න ඒ ආකාරයෙන් මේක සංසාර දුක්ඛය සුඛයි කියලා හිතලා ඒකටම අයිති මේ ත්‍රිවිධ සංස්කාර ධර්මයන් රැස් කරනවා. ඒ කියන්නේ අරූපේ භූමිය සුඛයි කියලා හිතලා මේ කය නිසා තමයි මේ ඔක්කොම කරදර තියෙන්නේ කියලා කයක් නැති වෙන්න ප්‍රාර්ථනා කළා අරූප භූමිය වලට උපදින්න අවශ්‍ය කරන සංස්කාරය වඩනවා නේද? එතකොට එතන ඇති වෙන්නේ ඇත්තටම ස්කන්ධ තමයි ඇති වෙන්නේ ස්කන්ධ හතරක්. ඒක දුකම තමයි. ඒකේ ඉවරයක් නෑ. ඊට පස්සේ එතන ගිහිල්ලා ආපහු කර්ම රැස් කරලා තවත් තැනක ප්‍රතිසන්දිය ගන්නවා. ඔය ආකාරයෙන් ගත්තාම මේකේ මේ වට්ට දුක්ඛයම තමයි දිගින් දිගට සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ සමුදය සත්‍යයේ මුලා වෙන කොටත් ඒ වගේම නිරෝධ මාර්ග සත්‍යයේ මුලා වෙන කොටත් ඒ ආකාරයෙන්ම දැන් මෙතෙන්දී අපි ගත්තොත් සමුදය සත්‍යයේ මුලා වීම ගත්තොත් සංසාර දුක්ඛයාගේ කාරණභූත වූ තෘෂ්ණාවගේ පිරිවර වූද සංස්කාර ධර්මයන් සුඛයාගේ හේතු වශයෙන් හංගමින් රැස් කරන්නට පටන් ගනී. එතකොට මේ සපයි කියලා මොකද්ද කරන්නේ මේක රැස් කරන්න පටන් ගන්නවා. තෘෂ්ණාවෙන් රැස් කරන්න පටන් ගන්නවා. ඒකෙමුත් දුකටමයිපත් වෙන්නේ. ඊළඟට නිරෝධ සත්‍යයේද මාර්ග සත්‍යයේද මුලා වුණොත් මොකද්ද වෙන්නේ? සංසාර දුක්ඛයාගේ අවිනාශ ස්වභාවය වූද දේව බ්‍රහ්ම ආදී ගති විශේෂෙහි නිර්වාණය යන හැඟීම ඇත්තේවි. ඒක තමයි හුඟක් වෙලාවට අර මේ නේව සංඥා නා සංඥා ආයතනෙට කියනවානේ භවග්‍රය කියලා. ඒ කියන්නේ මේ එතනට ගියාම සියලු දේ භවයේ ඉවරයි කියලා මේ භවවල අවසානය කියලා. ඒ වගේ මේ එක එක දෘෂ්ටීන් නිසාත් ඒ වගේ තැන් වලට යන්න ධ්‍යාන වඩන්න පෙළඹෙන කට්ටිය හිටියා නේද? අන්න ඒක නිසා ඒ ආකාරයෙන් මේ ඒක කරන්නෙම මේ නිරෝධ සත්‍ය කියන එක නිර්වාණය කියන එකෙත් නිර්වාණය ලබා ගන්න මාර්ගය මොකද්ද කියන එකත් දන්නේ නැති කමෙන්. ඒ වගේම මෙතන තියෙනවා ඒ වගේ හැඟීම් ඇති වුණාම මොකද්ද කියන්නේ මේ දේව බ්‍රහ්ම ආදී ගති විශේෂෙහි නිර්වාණය යන හැඟීම් ඇත්තේ. එතන තමයි නිවන කියලා. මේ දෙවියෙක් වෙන එක බ්‍රහ්මයෙක් වෙන එක එතන තමයි නිවන කියලා. නිරෝධ සත්‍යයේ උපාය නොවන මාර්ගයේ වෙච්ච යාඥා විදි අමර තපස් කියලා කියන්නේ ඉස්සරහට ඇත්තම සඳහන් කරනවා මේක මේ නොමරී ඉන්න තපස් රකින්න. ඒ කියන්නේ දුක කෙලවර කරගන්න. ආදී නිරෝධ සත්‍ය සාක්ෂාත් කරණයට හේතු වූ මාර්ගයේ යන සංඥා ඇති. දැන් ඒක තමයි මාර්ගය කියලා ගන්නෙ. මොනවාද මාර්ගය? මේ යාඥා විදි නොයිකුත් විවිධ තපස් වර්ග ඒව තමයි මාර්ගය කියලා ගන්නෙ. එහෙම වුණාම මේ වෙන දෙයකට රැවටිච්ච නිර්වාණය ප්‍රඥා ක්‍රමින් යාඥා විධාන අමර තපස් චරණ ආදී හේතුවෙන්
ත්‍රිවිධ වූ සංස්කාර ධර්මයන් රැස් කරන්නට පටන් ගන්නවා කියලා කියනවා. අමර තපස් කියලා කියන්නේ නිර්වාණය පිණිසයි කියලා ශරීරයේ තැවීම් ආදී වූ දුෂ්කර ක්‍රියාව තමයි අමර තපස් කියලා කියන්නේ. නිර්වාණය පිණිස කියලා ශරීරයට දැඩි කරදර දීලා කරන දුෂ්කර ක්‍රියාවල්. නොහොත් දේවාත්ම භාවයේ පිණිස වූ තපස. එහෙම නැත්නම් ඒක මේ දිව්‍ය ආත්මය භාවයක් නිසා ලැබීම උදෙසා කරන තපස් රැකීම තමයි මේ අමර තපස් කියලා කියන්නේ. ඉතින් ඔය ආකාරයෙන් මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා දන්නේ නැති කෙනෙක් මේ සියල්ල වරදවාගෙන ඒ අනුව රැස් කරන්නේ මොනවාද? එක්ක පුණ්‍යාභි සංස්කාරයක්, එක්ක අපුණ්‍යාභි සංස්කාරයක්, එහෙම නැත්නම් ආනිඤ්ඤාභි සංස්කාරයක්. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ඒ තුනේම ප්‍රතිඵල වෙන්නේ ප්‍රතිසන්දි භවාංග ප්‍රතිසන්දි ප්‍රවෘත්ති ආදී වශයෙන් විපාකත්, එහෙම නැත්නම් අසඤ්ඤ සත්‍ය වගේ තැනක රූපස්කන්ධේ පමණක් ලැබෙන තැනක ප්‍රතිසන්දියක් ලැබේ. මේ කියන්නේ මේ 31 භූමියේ කොහේ හරි තැනක ප්‍රතිසන්දියක් ලැබීම තමයි කරන්නේ. ඒ කියන්නේ ස්කන්ධයන්ගෙන් නැවත හට ගැනීම. ජාතිය. ජාතියක් ඇති වෙනවා කියන්නේ ජරා මරණ කියන දේවල් අනිවාර්යයෙන්ම ඇති වෙනවා නේද? දුක ඇති වෙනවා. ඊට පස්සේ මෙතන කියනවා තවද ඒ පුද්ගලතෙම ඒ සංසාර දුක්ඛ සුඛ කියලා අරගෙන සංඥා වශයෙන් අරගෙන සතර සත්‍යන්හි මාර්ග ඥාණයෙන් ප්‍රහීන නොකලා වූ අවිද්‍යාව ඇති බැවින් අතිශයින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී নানা ප්‍රකාර ආදීනවයෙන් සංකීර්ණ වූ පුණ්‍ය ඵලය යයි කියන ලද සංසාර දුක්ඛය දුක්ඛ වශයෙන් නොදන්නේව. ඒ සංසාර දුක්ඛය අයත් කර ගැනීම පිණිස කාය වාග් චිත්ත සංස්කාර ભેදේ ඇති පුණ්‍යාභි සංස්කාරය රැස් කරන්නට පටන් ගන්නවා. එයා මොකද්ද කරන්නේ? මේවා දන්නේ නැති කෙනා. සතර මාර්ග ඥාණයෙන් ප්‍රහීන කරපු අවිද්‍යාව ප්‍රහීන කළ නැති කෙනා අතිශයින් ජාති ජරා ව්‍යාධි කියන නොඑක් ආදීනවයෙන් සංකීර්ණ වෙච්ච පුණ්‍ය ඵලය කියලා කියනවා. මොකද්ද කරන්නේ? දිව්‍ය ලෝකවල පුණ්‍ය ඵලය කියන්නේ පිනක් කරලා අහවල් තැන ඉපදෙනවා කියලා හිතලා කරන පිනනේ. හරි? අන්න එහෙම කියලා සංස්කාර දුක්ඛය සනත සංසාර දුක්ඛේ දුක්ඛ වශයෙන් දන්නේ නැතිකම නිසා එයා මොකද්ද කරන්නේ? මෙතනදී කියනවා මේ පුණ්‍යාභි සංස්කාරය රැස් කරන්න පටන් ගන්නවා කියලා. දිව්‍ය අප්සරාවන් පතන පුද්ගලයෙක් ඉන්ද්‍රකූට ආදී පර්වතයකට නැගීමට දුක් ගන්නාක් වගේ කියලා කියනවා. දිව්‍ය අප්සරාවන් පතන පුද්ගලයෙක් මේ ඉන්ද්‍රකූට පර්වතයට නගින්න ගන්න වෙහෙස වගේ මේ වෙහෙසක් ගන්නවා දිව්‍ය අප්සරාවන් පතන පුද්ගලයෙක් ඒක අයිති කරගන්න. ඒ පුණ්‍ය පින් කරන්න එපා ඒකට. මේ බොහෝ දුක් විඳලා පින් කරනවා. ඒ පුණ්‍ය ඵලයාගේ ඊළඟට කියනවා සුඛයයි සම්මත කරන ලද්දා වූද ඒ පුණ්‍ය ඵලයාගේ කෙලවර මහා තැවිලි උපදවන විපරිණාම දුක්ඛ ස්වභාවයද. ඒකේ මොකද්ද වෙන්නේ? අන්තිමට එහෙම ජීවිතයක් ගත්තත් අර ඉස්සර ලක්ෂ්මී මහත්මිය කිව්වා වගේ ඒවා වෙනස් වෙන දේවල්. ඒවා විපරිණාම දුක්ඛ ස්වභාවයක් තියෙනවා. සැප නැති බව කියන එක එයා දකින්නේ නැහැ. නමුත් ඒ පුණ්‍ය ඵලයට හේතු වෙච්ච පුණ්‍යාභි සංස්කාරය සකස් කරන්න පටන් ගන්නවා. ඒ දිව්‍ය අප්සරාවන් සමග ජීවත් වෙනවා කියලා හරිය නැත්නම් ඒ විදිහට ඒ පුණ්‍යාභි සංස්කාරයන් කරනවා නේද? ඊළඟට පළඟැටියෙක් පහන් සිලට වදින්නට පටන් ගත්තා වගේ මේ කරන දෙයින් දුකටමයි පත් වෙන්නේ. ආයේ කියන මේ පැණි බින්දුවට ලොල් වෙච්ච පුද්ගලයෙක් ඒ හොඳ කඩුවකින් පැණිලව කනවා වගේ කියලා කියනවා. ඒ කියන්නේ බොහෝම භයානක තත්ත්වයක්. ඒ වගේම කියනවා විපාක සහිත කම්සප භුක්ති විඳීම් ආදී ආදීනව නොදකින පුද්ගලයා සුඛය කියලා හොඳයි කියලා සංඥාවක් කරගෙන සුඛයි කියලා සංඥාවක් කරගෙන කෙලෙසින් විසින් මඩෙන ලද බැවින්ද තුන්දෙර පැවැත්තා වූ අපුණ්‍යාවි සංස්කාරය රැස් කරන්නට පටන් ගනී. හරි? ඒ කියන්නේ මේ කම්සප භුක්ති විඳින එකේ ආදීනවේ දන්නේ නැති පුද්ගලයා ඒ කාම සැප බලාගෙනම අපුඤ්ඤාභි සංඛාරය රැස් කරනවා. එතකොට ලදරුවෙක් අසූචිගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා වගේ එයාට අවඩක්මයි සිද්ධ වෙන්නේ. මරණ කැමති කෙනා පුද්ගලයෙක් වස කැමට පටන් ගත්තා වගේ කියලා මෙතෙන්දි කියනවා. ඊළඟට
අරූපාවචර විපාකයන්හිත් සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ ස්වභාවයේ වටහා නොගත් පුද්ගලයා මොකද්ද කරන්නේ? සාස්වත උච්ඡේද ආදී වශයෙන් විපරීත ග්‍රහණයෙන් චිත්ත සංස්කාර වූ ආනෙන්ජාපි සංස්කාරය රැස් කරන්නට පටන් ගන්නවා. කවුද මේ ආනෙන්ජාපි සංස්කාරය රැස් කරන්නේ? අරූපාවචර විපාකයන්ගේ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියනවා දන්නේ නැති කට්ටිය. එතන සදාකාලිකයි කියලා හිතලා යන කට්ටිය. එතන තේරෙන්නේ නැහැ. එතනත් තියෙන්නේ මේ සංස්කාර දුක්ඛ තියෙන. විපරිණාම දුක්ඛ. එතන ස්කන්ධ පරිහරණයක් තියෙන්නේ. ඒ වගේම මේ ඒව විපරිණාමයටපත් වෙනවා. එතනම චුතම දවසක් එනවා. ඒවා වෙනස් වෙනවා. ඒ ආදි වශයෙන් ගත්තාම ඒවා නොදන්න කෙනෙක් එතනට යෑම සඳහා නැත්නම් එතන ප්‍රතිසන්දියක් ගන්න ආනෙන්ජාපි සංඛාරය රැස් කරනවා. මංමුලාව යකුන් වසන පුරේට යමු මගට පිළිපැදීමට පටන් ගත්තා වගේ. මෙතනදි කියනවා මංමුලා වෙච්ච මිනිස්සේ යක්ෂයෝ වාසය කරන පුරයකට තියෙන මාර්ගයේ යනවා වගේ ඒ ආනෙන්ජාපි සංස්කාරය රැස් කරනවා කියලා. ඒ වගේම යම් හේකින් අවිද්‍යාවගේ හේතුවෙන්ම සංස්කාරයන්ගේ ඇතිවීම වේද අවිද්‍යා හේතුව නැති කල්හි සංස්කාරයෝ නොවිති. එහෙයින් සංස්කාරයෝ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වේයයි කියන ලදී. දැන් බලන්න අවිද්‍යාව නැති වෙන්නේ අපි දන්නවා අරහත් මාර්ග සිතින් තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඒ නැති වෙච්ච ආර්යයන් වහන්සේගේ එහෙම නැත්නම් රහතන් වහන්සේට ඇති වෙන සිත් කිසිම දවසක කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ. නේද? අපි ඒවට කියනවා ඒ යම්කිසි චේතනාවක් ඇති වෙනවා නම් ජවන් වශයෙන් ඒවට අපි කියනවා ක්‍රියාසිත වල ඇති වෙන චේතනාවක්. නැත්නම් ක්‍රියාසිත තමයි ඒ ජවන් සිත් හැටියට ඇති වෙන්නේ. එතනදී අවිද්‍යාවගේ දුර්වියම නිසා නැවත කුසල් අකුසල් කියන දේවල් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා අවිද්‍යාව නැති කල්ලි සංස්කාරයෝ නොවෙත් කියලා කියන්නේ අන්න ඒ තේරුම ඇතුව. ඒතර අවිද්‍යාව නැත්තම් සංස්කාරයෙන් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ අරහත් මාර්ග සිතින් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කරාට පස්සේ පුඤ්ඤාභි සංඛාරවත් අපුඤ්ඤාභි සංඛාරවත් ආනෙන්ජාභි සංඛාරවත් ඇති වෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් රූපාවචර ධානයක් වඩනවා නම් මොන සිතක්ද ඇති වෙන්නේ? ඒ ආර්යයන් වහන්සේට රූපාවචර ක්‍රියාසිතක් ඇති වෙන්නේ නේද? හුදු ක්‍රියාසිතක්. ඒ වගේම අරූපාවචර ධානයක් වඩනවා නම් අරූපාවචර ක්‍රියාසිතක්. ඒ වගේම කාමාවචර සිතක් වඩනවා. ඒ කියන්නේ කාමාවචර සෝබන ක්‍රියාසිත 8ක් තියෙනවානේ. එතකොට ඒ සිත් 8ෙන් තමයි රහතන් වහන්සේ බුද්ධ වන්දනාවක් හෝ වෙනත් ධර්මදේශනාවක් හෝ ඒ තමන්ගේ ඒ එන සිතුවිලි අනුව වැඩ කරනකොට ඒ ඇති වෙන්නේ ක්‍රියාසිත. ඒක නිසා කුසලයක් හෝ අකුසලයක් හෝ කුසල අකුසල කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන ඒවා ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මෙතෙන්දී විස්තර වෙන්නේ. මම හිතනවා අද සෑහෙන ප්‍රමාණයක් අපි ආවරණය කළා. මේ අද කතා කරපේකේ යම් කිසි තැනක් තියෙනවා නම් තව පැහැදිලි කරගන්න හෝ නැත්නම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඒකට දැන් අවස්ථාව තියෙනවා. ත්වන් සරණයි. දැනට මහත්තයා දැන් අපි වගේ මට තේරෙන්නේ නැහැ එක තැනක කාය සංස්කාරයේ කිසි කලක පුඤ්ඤාභි සංස්කාරයේ වේ කිසි කලක අපුඤ්ඤාභි සංස්කාර වේ කියනවා. නමුත් අනජ්ජාභි සංස්කාර නොවේ කියනවා. දැන් අපි වගේ කාමාවචර මේ ලෝකවල ඉපදිලා ඉන්න එක්කෙනෙක් ඕන දැන් අරගයක් කියලා එතකොට ඒක පිණුත් නෙමෙයි පවුත් නෙමෙයි නම් ඒක කොහොමද ආයි කියන්නේ ඒක අන්තිමට කිව්ව එක අපි හිතනවා මේ අන්න ඒ ගෙදරක් කියලා. ඒ වගේ දැන් පිණුත් නැතුව පවුත් නැතුව කියනකොට අපි වැටෙන්නේ නැද්ද ආනන්ජාභි සංකාර කියන තැනට? ඒක තේරෙන්නේ අපිට සිත් ඇති වෙනවද පිණුත් කියන්නේ විපාක සිත් හා අපි ගත්තොත් අපිට ජවන් සිත් ඇති වෙන්න පුළුවන්ද කුසල හෝ අකුසල නොවන. කියන්නේ අපි හිතුවොත් එහෙම රහත් නැති අපි හිතමු මෙහෙම. ඔව්. රහත් භාවයට පත් වෙච්ච නැති. අපි විශේෂයෙන්ම අපි මෙහෙම ගමු පෘථග්ජන පුද්ගලයෙක් කියලා ගමුකෝ. පෘථග්ජන පුද්ගලයෙකුට ඇති වෙන ජවන් සිත් මොනවද? කාමාවචර. ජවන්.
මොනවද කාමාවචර ජවන්? තව බෙදුවොත් මොනවද වෙන්නේ? මහත්ගත ජවනේ කාමාවචර ජවනේ. නෑ මෙහෙමයි. අපි ගත්තොත් එහෙම ඔව් අපි පෘථග්ජන පුද්ගලයෙකුට කාමාවචර සිත් ඇති වෙන්නේ මොනවද? මොන සිත් ඇති වෙන්නේ? කාමාවචර කුසල ජවන් සිත් හැටියට ඇති වෙන්නේ. ජවන් සිත් හැටියට ඇති වෙන්නේ අකුසල සිතුයි කුසල සිතුයි නේද? කියන්නේ කාමාවචර කුසල් සිත් සහ කාමාවචර අකුසල් සිත් තමයි කාමාවචර ජවන් හැටියට ඇති වෙන්නේ නේද? එතකොට දැන් බලන්න යම් කෙනෙක් අපි හිතමුකෝ මෙහෙම පොඩි උදාහරණයක් ගමුකෝ. දැන් Tamanට වතුර තිබහ වෙලා Taman යනවා වතුර බොන්න ටැප් එක ගාවට. කුස්සියේ ටැප් එක ගාවට යනවා. එතකොට දැන් කය හොලවලා කය ක්‍රියාත්මක කරමින් යන්නේ නේද? එතකොට මොන සිද්ද පහළ වෙන්නේ? එතකොට කය මොන සිත් පහළ වෙලාද වතුර හොයාගෙන යන්නේ? ලෝභ සිතත් නෑ. වතුර හොයාගෙන යන්නේ. බොහෝ වෙලාවට මෝහ මූල අකුසල සිතක්ද? ලෝභ මූල සිත. ඔන්න හරි. බොහෝ වෙලාවට මොකද්ද කිව්වේ ලක්ෂ්මී මහත්මිය? මෝහ මූල සිත් පහළ වෙන්නේ. බොහෝ වෙලාවට මෝහ මූල සිත් පහළ කරගෙන යන්නේ. ඇයි ඒක තමයි හැටි. සතිමත්ව නෙවෙයි යන්නේ. දැන් සතිමත්ව යනවා නම් අපිට ඒක කුසල් සිතක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි? සතියෙන් තොරව අපි එදිනෙදා කටයුතු කරන හැම මොහොතකම සතියෙන් තොරව. හරි? සතියකින් තොරව අපි එදිනෙදා වැඩ කටයුතු කරන බොහෝ තැන්වලදී පහළ වෙන්නේ බහුලව පහළ වෙන්නේ මෝහ මූල සිත් විශේෂයෙන්ම උද්දච්ච සාගත සිත්. හරි? එතකොට අපි මේක ගයක් කියලා හිතන එක හරි නැත්නම් අපි ඒක දැකලා යම්කිසි දේවල් ගන්නකොට හරි හුඟක් වෙලාවට පහළ වෙන්නේ අකුසල් සිත් පහළ වෙන්නේ. හැබැයි ඒවම් කර්මපත වෙන්නේ නැති බව මතක තියාගන්න ඕනේ. දැන් අපිට වතුර තිබහ වෙලා ටැප් එක ගාවට ගිහලා වතුර එකක් ගත්තා කියලා අපි අපාය යන්නේ අකුසල් සිත් පහළ වුණාට අපාය යන්නේ නැහැ. මොකද අපි දන්නව නේද උද්දච්ච සිතට බෑ ප්‍රතිසන්දියක් ඇති කරන්න කියලා. ඔව්. නේද? බහුලව පහළ වෙන්නේ ඔන්න ඔය මෝහ මූල උද්දච්ච සිත තමයි වැඩිපුර පහළ වෙන්නේ. ඒක සංස්කාරයක් වෙන්නේ නැහැ. සංස්කාරයක් වෙනවා. අකුසල චේතනාව තියෙනවනේ. ඒ සිතේ අකුසල චේතනාව තියෙනවා. ඒක සංස්කාරයක් වෙනවා. නමුත් කර්මපතයක් වෙන්නේ නැහැ. කර්මපතයක් වෙන්නේ. එතකොට අපිට බහුලව පහළ වෙන්නේ දැන් සාමාන්‍ය ජීවත් වෙනකොට බහුලව පහළ වෙන්නේ භවාංග සිත්. ඊට අමතරව බහුලව පහළ වෙන්නේ පෘථග්ජනයෙකුට මෝහ මූල සිත් කියලා තමයි සඳහන් වෙන්නේ නේද? හරි. ඒක තමයි. තව කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? දැන් ජයන්ත මහත්මිය බැලුවාම අර භව නිකාන්තිය එතකොට අවීචි මහ නරකාදී ඉපදුනත් ගිනිගොඩක ඉපදුනත් පළවෙනි ඇති වෙන්නේ නිකාන්ති සිත නේද? කාන්ති සිත. තත්‍ර අභිනන්දිනී තමයි. හරි වැඩේ වේ පුදුමයි නේද? ඒ කියන්නේ දැන් දුක් විඳින තැනකනේ අවීචි මහ නරකාදී කියන්නේ උපරිම වශයෙන් ඒත් ස්වභාවයෙන් ධර්මතාවයක් විදිහට ඒ භවයට කැමැත්තක් තියෙනවා. ඒ වගේම දැන් බලන්න ගොඩාක් يعني දැන් මිනිස්සෙකුට කිව්වොත් ඔයා මැරිලා යන්නේ දිවි ලෝකෙට කියලා කිව්වත් මැරෙන්න කැමති නැහැ. ඒක හරි. කියන්නේ අපි දැනට ඇලිලා ඉන්න මෙතන. නමුත් මැත්තෙන් උනත් දැන් අවීචි මහ නරකාදී ගියාම අනිවාර්යයෙන්ම දුක් විඳිනවා. අනිත්යෙන් හැම එකක්ම හොඳයි ඊට වඩා නේද? ඒක තමයි බැලුවාම ඒත් ඒකට ඇලෙනවා. එතෙන්ට ගියාම එයා දන්නේ නැහැ තව තියනවා කියලා ඒකද? ඒක නිසා භවයට ඇලෙනවා. එහෙමත් වෙන්න පුළුවන්. එතනට ඇලීමක් තියෙනවා. භවයට ඇලීමක් තියෙනවා කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. මම හිතන්නේ ඒක ඔටෝමැටිකලි පෘථග්ජන හිතවල පහළ වෙන ක්‍රමයක්. ඒක පවතින ඇලීම අවශ්‍යයි මොකක් හරි ඇති නේද? ඔව් ඒ භවයෙන් චුත වෙන්න කැමති නැහැ. ඒක තමයි කොහොමද ඒක වෙන්නේ කියන එක තමයි. ඒක තමයි ධර්මතාවයක් නේද මහත්තයා? ඒක ධර්මතාවයක් ඒ වගේම හරි 16 වෙනි හරි චිත්තක්ෂණයේදී ඒක වෙනවා කියලානේ කියන්නේ. ඒක නේද භව තණ්හාව කියන්නේ? නෑ භව තණ්හාව කියන්නේ ඒක නෙවෙයි. භව තණ්හාව කියන්නේ වෙනස් නේද? භව තණ්හාව කියන්නේ අපි මෙහි ඉඳන්
ඒක භවය කියන්නේ භව නිකාන්තික තෘෂ්ණාව භව කියලා. අන්න හරි. භව නිකාන්තිය කියලා කියන්නේ. භව නිකාන්තික තෘෂ්ණාව කියලා කියන්නේ. භව තණ්හාව කියන්නේ මොකක්ද? දවසක් උදාහරණයක් කිව්වා. අපි කිඹුලෙක් දැකලා හිතන්නේ කොහොමද කියලා ඇහුවා. කිඹුලා තමන්ගේ ජීවිතයට කැමතියි කිව්වා. කිඹුලාගේ ජීවිතයට කැමතිව ඌ උපන්නතු. එහෙම කිව්වා. මට කෝල් එක. ඔව් ඒක තමයි. කියන්නේ ජයන්ත මහත්තයා දැන් අපිට ওই වෙලාවේදී චිත්තක්ෂණ 16ේදී අපිට හිතන්න ක්‍රමයක් නැහැ භවයට කැමති කියලා. නමුත් ඒකේ ඔටෝමැටිකලි ඒ හිතේ තියෙන ඇලීම් ස්වභාවය නිසා එතෙන් ටිකෙන් ඇලෙලා ඉන්නවා නේද? ඒක තමයි සිතේ ස්වභාවය. ඒක වෙන්නෙම අර අවිද්‍යා කියන්නේ ඇත්තටම අපේ අනුසේ ධර්ම නිසාම ඒ දේ සිද්ධ වෙනවා. අන්න හරි ඒක තමයි. හරි භයානක තැනක් තින්නේ ඔක්කොම. යන්න යන තැන ඇලෙනවා. ඒක කියලා වැඩක් නැහැ. ඒක එහෙමම තමයි වෙන්නේ. ඒක තමයි. හොඳයි. තව මොන හරි කතා කරන්න දෙයක් තියෙනවද? මේක ඇත්තටම හරිම මේ හරිම රසවත් ගොඩක් පිනවල. රසවත් හරි දීර්ඝයි. ගොඩක් දැන් හිතන්න තියෙනවා. ඇත්තටම හුඟක් දේවල් දැන් මේ පොත කියවගෙන යනකොට තමයි ගොඩාක් දේවල් වල ගැඹුරින්ම සාකච්ඡා කරලා තියෙන්නේ කියලා තියෙනවා. මම පොඩ්ඩක් බලන්න මේ මගේ ස්ක්‍රීන් එක තාම ෂෙයා වෙනවද? නෑ ජයන්ත මහත්මයා. නෑ නේද? හරිම ලස්සනයි වටිනවා නේද මේක? මේක දැනගන්න එක හරිම වටිනවා. බොහෝම ගැඹුරු තැන් සූක්ෂමව පෙන්වලා තියෙනවා. මම මේ බලන්නේ මේ පිට පුළුවන් ද කියලා ආනෙන්ජ සප්පාය සූත්‍රය පොඩ්ඩක් බලන්න. එතකොට ඒකෙන් පොඩ්ඩක් අපිට අර අපි විස්තර කරපු එක ගැන තවදුරටත් විස්තර කරන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න. ජීවනිකායේ උපරිපන්නාසකේද මහත්තයා? ඔව් ආනෙන්ජ නේද? ආනෙන්ජ සප්පාය. ඇයි එහෙම එන්නේ නැත්තේ? මොකෙද තියෙන්නේ? මම ෂුවර් නෑ උපරිපන්නාසකේ කියලා මතක්. උපරිපන්නාසකේ තමයි. උපරිපන්නාසකේ තමයි තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ. හරි. 106 වෙනි සූත්‍රය. ඔව්. එතනදි සාකච්ඡා කරනවා මේ හතරවෙනි ධ්‍යානයත් ආනෙන්ජ කියලා. ඒකයි හොඳයි. අපි ඒක හොයාගන්න අමාරු නම් අපි අනිත් දවසේ පොඩ්ඩක් බලමු. ආමිතින් ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ. නෑ ඔය තියෙනවා. ඔව්. ඔව්. මේකේ තියෙනවා. අනිත් මම පෙන්නන්න මම ෂෙයා කරන්නම්. ෂෙයා වෙනවද? sorry. ඔව් අපි දැන් නෑ. හරි. හරි. කළු කෑල්ල අයින් කරා. ඔන්න ඔහම තියන්න මහත්තයා. ඔන්න ඔතන. මෙතන තමයි තියෙන්නේ. මෙතන තියෙනවා ආනෙන්ජ කියන තැන මේ චතුත්ථ ධානය කියලා කියනවා මේ ආනෙන්ජ. චතුත්ථ ධානය සමාපත්තියට හෝ සමවදී කියලා. එතකොට මෙතන මේ චතුත්ථ ධානයත් ආනෙන්ජ හැටියට දක්වලා තියෙනවා. හරි? පාලියකේ කොහොමද තියෙන්නේ? පාලියකේ තියෙන්නේ හරි තියෙනවා. ආනෙන්ජයන් සමාපත්තියේද? ඒක චතුක්ක නයෙන් වෙන්නේ නැති. ඔව් චතුක්ක නයෙන් තමයි. ඒක හරි එතකොට නෑ හරි නෑනේ. ඔව් ආනෙන්ජ කියන එක හරි. හරි? ඔව් එතකොට චතුක්ක නයෙන් ගත්තොත් හරි. ධානය හරි. ඔව් චතුත්ථ ධාන කුසල විපාක ක්‍රියා කියන තුනම ආනෙන්ජයි. හැබැයි ආනෙන්ජාබි සංඛාර නෙවෙයි කියන එක තමයි අතන විස්තර කරලා කිව්වේ. හරි? ආනෙන්ජ කියන එකට චතුත්ථ ධානය ඇතුළත් කරලා තියෙනවා. හරි? නමුත් මෙතෙන්දී අතෙන්දී අපිට සඳහන් කරේ ඒක එහෙම ඇතුළත් වුණාට ඒ චතුත්ථ ධාන කුසල සිතෙන් නිපදවන විපාකය ඒ සිත හා සමාන සිතක් සහ ඊට අමතරව රූපයකුත් වෙනවා. ඒක නිසා එතන සිත විතරක්ම උපදින තැන තමයි අපි අරූප කියලා ගත්තේ. අරූප සිත් වඩනකොට නැත්නම් අරූප චේතනාව වඩනකොට ඒකේ විපාකය ඒ ආකාරයෙන්ම ලැබෙන තැනක්. එතන රූපයක් ලැබෙන්නේ නැහැනේ. ඒක නිසා තමයි එතන ආනෙන්ජාබි සංඛාර කියලා කිව්වේ කියලා තමයි මෙතන විස්තර කරන්නේ. ඒක තමයි මට පෙන්වන්න ඕනේ. කොහොමද ආනෙන්ජ කියනකොට චතුත්ථ ධානය චතුක්ක ක්‍රමයෙන් පංචක ණය ක්‍රමයෙන් පංචම ධානය දෙකම ඒවා අයිති වෙනවා. නමුත් ඒවා ඒ කුසල් සිත්වල යෙදෙන චේතනාව ආනෙන්ජාබි සංඛාර නෙවෙයි.
ඒකට හේතුව තමයි ප්‍රතිඵලය ඊට අර සිතේ තියෙන ස්වභාවයට වඩා වෙනස් නිසා. එතන අමතරව රූපයකුත් ලැබෙනවානේ. ඒක නිසා ඒ විදිහට කියලා තියෙන්නේ. ඒක මම හිතනවා අපිට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ නොතේරෙන කෙනෙක් ඉන්නවනේ ඒක වැඩි මේ හිතට ගන්න අවශ්‍ය නැහැ. මහන්සි කර ගන්න එපා හිත. පොදුවේ ගත්තාම අපි ආනෙන්ජ සංඛාර කියලා කියන්නේ අරූප ධ්‍යාන කුසල් සිත් 4. අරූප කුසල මොකද කියන්නේ අරූපාවචර කුසල් සිත් 4 දෙන චේතනාව තමයි ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ. හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. මේ පොතත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් නම් කරපු කොටස් බලන්න. ඉස්සරහ කොටස් බලනකොට ටිකක් තේරුම් ගන්න අමාරුකම් වගේ තියෙනවා. කරපු කොටස් නැවත බැලුවොත් ඒක හොඳට හිතට යන්න ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ශ්‍රීමති මහත්මියට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අපි කෙටියෙන් අපි සුපුරුදු පරිදි විදර්ශනාවත් කරලා ඔබතුමියම දෙවියන්ටත් පින් දීලා සාකච්ඡාව නිමා කරන්න කියලා කියන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං ජයන්ත මහත්මයා. අද දවසේ අප සෑම සියලුම දෙනා ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ මේ සියලු කුසලානිසංසත් ඒ වගේම ජයන්ත මහත්මයා ධර්ම දේශනාමය වශයෙන් රැස් කරා වූ සියලු කුසලානිසංස මේ පැය දෙකක තරම් කාලයක් තුල අප රැස් කරගත්තා වූ ඒ ස්කන්ධ ධර්මයන් ත්‍රිලක්ෂණයට නංවමු. විදර්ශනා ප්‍රතිසංයුක්ත අභිධර්ම අධ්‍යයන වාරයේදී අපි අපගේ සිත්වල පහළ වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්මයෝ ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තමන් කැමැති පරිදි නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය පීලන සංකත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේ. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. දුකෙහිත් සමුදයේත් නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේ. දුක්ඛය පිරිසිඳ දකින්නා වූ සමුදය ප්‍රහාණය කරන්නා වූ නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපතේ යාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. අනන්ත සසර පටන් ලොව වැඩ වදාළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කෙලෙස් ගිනිමෙල නිවා සසර දුක් තරණය කොට වදාළසේක. ඒ උතුම් වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට සදාකල් අපගේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපි උපසමානුස්සතිය වඩමු. නිර්වාණයේ සුවය ගැන අනුස්සති කරමු. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එයමයි ශාන්ත එයමයි ප්‍රණීත එනම් සියලු සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූ කෙලෙස් නම් වූ සියලු උපදීන්ගේ අත්හැරීම නම් වූ තණ්හාවගේ නිර්වශේෂ ප්‍රහාණය නම් වූ නොයල්ම ඇත්තා වූ සසර දුකින් නිදහස් වූ නිර්වාණ ධාතුවයි. එය ශාන්තයි ප්‍රණීතයි. අප විසින් දාන ශීල භාවනාමය වශයෙන් සිදු කරන්නා වූ යම්තා කුසල ධර්මයෝ මේ උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පාරමිතා බවට පත් වේවා. නිබ්බානං පරමං සුඛං. සාදු සාදු සාදු. අද දවසේ අපි සුපුරුදු පරිදි රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය වශයෙන් පහළ වූ සියලුම කුසල ධර්මියෝ අපි සම්‍යක් දෘෂ්ටික ලෝක ශාසන ආරක්ෂක බ්‍රහ්මරාජීන් වහන්සේලාට දිව්‍ය රාජීන් වහන්සේලාට අනුමෝදන් කරමු. මහ බෝසතාණන් වහන්සේලා දැතුළුව ඒ වගේම අවීචයේ පටන් භවග්‍රේ දක්වා පින් ලබා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමු කොට දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා
දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චිරං රක්ඛන්තු ත්වං සදාති. මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් අප කෙරෙහි මහත් කරුණාවෙන් අපට විශාල දහම් පරියායක් ඊටාම සරල බසින් පැහැදිලි කරලා දුන්නෝ. අප නිරන්තරයෙන් දහමට යොමු කරන ජයන්ත මහත්මයාට අපි ඉතා කෘතවේදීව අපරස් කරගත්තා වූ සියලු කුසල් අනුමෝදන් කරනවා. ඔබතුමාගේ යම්තා කුසල් බලෙනුත් අද දිනේ දේශනාමය කුසල් බලෙනුත් අප අනුමෝදන් කරා වූ මේ කුසල් බලෙනුත් අතීත සංසාරයේ සිට රැස් කරගෙන ඉන්නා වූ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දිනම වර්ධනය වේවා. බොහෝ කාලයක් බොහෝ දෙනෙකුට මේ ආකාරයට ශාසනික වශයෙන් උදව් උපකාර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කරන්නා වූ යම්තාක් වැඩ කටයුතු ඉතා සාර්ථකව නිරුපද්‍රිතව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව නිදුක් නිරෝගී දීර්ඝායුෂ භාවය නිබඳවම වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඔබතුමා ධර්මයේ ඉගෙන ගත්තා වූ අතිපූජනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ටත්, කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත්, දෙමාපියන්ටත්, පරලෝසෙපත් යම්තා ඥාති මිත්‍රාදීන්ටත්, නෝනා මහත්මිය ඇතුළු දරුවන් ඇතුළු සියලුම නෑදෑ හිත මිතුරන්ටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් පරලෝසෙපත් ඥාතියෝ සුගති භූමිය වලින් සුගති වලටමපත් වෙත්වා. සුජීවත්ව ඉන්න සෑම සියලුම දෙනාගේ සියලු කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පන්නිය නිරන්තරයෙන් වර්ධනය වේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. අපට දහම් මණ්ඩපය සකස් කරලා දීලා මේ ආකාරයට කටයුතු සම්පාදනය කරලා දීපු බ්‍රෝණ මහත්මයාටත් අපට ධර්මයේ ඉගෙනුණු අතිපූජනීය ස්වාමීන් වහන්සේලා තුරු ගුරුතුමන්ටත් යම්තාක් කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් ඔබ සැමටත් ඔබ පවුල් වල සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් එකසේම අනුමෝදන් වේවා. අනුමෝදන් වෙත්වා. මේරෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසෙපත් ඥාතිහු සුගති භූමි වලින් සුගති වලටමපත් වෙත්වා. ඔබ අප සෑම සියලුම දෙනාටත් ඉතා ඉක්මන් ජීවිතවලදී පතන අයුරින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සත් බොහොම තෙරුවන් සරණයි හැමදිනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.